හොඳයි අද වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් ලුයිස් විව්ව අඳින විදිය ගැන අපි මුලින්ම වීඩියෝ වලින් සාකච්ඡා කරා. ලුයිස් විව්වයක් ඇඳ ගන්න විදිය, තිත් කතිර සටහන් හෝ සාමාන්‍ය ඉරි පාවිච්චි කරලා අඳින විදිය. ලුයිස් විව්වේ පාවිච්චි කරලා කොහොමද මුහුම්කරණය සොයාගන්නේ ඒකත් දැන් අපි ඉගෙනගෙන තියෙනවා. මුහුම්කරණයෙන් පස්සේ අණුවේ හැඩය සහ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අතර පවතින සම්බන්ධය මොන වගේද කියන එක සම්බන්ධව අපි සාකච්ඡා කරා. ඊට පස්සේ අපි මුහුම්කරණයේ ඇත්තටම සැබෑ යථාර්ථවාදීව කොහොමද ඉගෙන ගන්න? මොකද්ද මුහුම්කරණයේදී වෙන්නේ? ඇයි sp3 sp2 sp මුහුම්කරණ වලට ලක් වෙන්නේ? ඇයි පරමාණු උත්තේජිත අවස්ථාවේදී පමණක් බන්ධන සෑදීම සියලුම සංයෝග සඳහා පැහැදිලි කරන්න බැරි වෙන්නේ? මේ සියල්ලම අවසන් වීඩියෝ වලදී සාකච්ඡා කරලා තියෙනවා. එතනින් පස්සේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දෙවන පාඩමේ තවත් කොටසක් දීදව ගූර්ණය. දීදව ගූර්ණය සෙවීම සම්බන්ධ සිද්ධාන්ත කරුණු. දීදව ගූර්ණය සම්බන්ධයෙන් ගණනය කිරීමක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ භෞතික විද්‍යාව වල දීදව ගූර්ණය සම්බන්ධයෙන් ඉගෙන ගැනීම කරනවා. නමුත් අපේ ගණනය කිරීමක් කැල්කියුලේෂන් එකක් නෑ. අපිට තියෙන්නේ තියරිටිකලි හඳුනා ගැනීම පමණයි අපේ විෂය ප්‍රදේශයට අදාළ වෙන්නේ. සිද්ධාන්තමය වශයෙන් කොහොමද දීදව ගූර්ණය අඳුනගන්නේ යම් අණුවක් සඳහා. right? okay. මුලින්ම ඔබට පැහැදිලි කරන්න මේ දීදව ගූර්ණයේදී වෙන්නේ මොකක්ද කියන එක. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. දැන් අපි ගත්තොත් එහෙනම් පුතේ දැන් අපි ගමුකෝ ඇමෝනියා වගේ අණුවක්. ඇමෝනියා වගේ අණුවක් අපි ගත්තොත් මේ ඇමෝනියා වගේ අණුවක දීදව ගූර්ණයක් තියනවද නැද්ද කියලා කවුරු හරි අහුවොත්. දීදව ගූර්ණයක් කියලා කියන්නේ මේ අණුවට සංප්‍රයුක්ත බලයක් මේ අණුවට තියෙනවද? සංප්‍රයුක්ත බලයක් සංප්‍රයුක්තයක් විදියට කොහෙට හරි ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා බලන එක තමයි සරලව දීදව ගූර්ණය කියලා කියන්නේ. දීදව ගූර්ණයට අර්ථ දැක්වීමක් තියෙනවා ආරෝපණය ගුණ කිරීම දුර කියන එක. නමුත් ඒක අපි ෆිසික්ස් වලදී පාවිච්චි වෙන එකක් කෙමිස්ට්‍රි වලදී පාවිච්චි වෙන්නේ නැහැ. සරලව දීදව ගූර්ණයක් තියෙනවද නැද්ද කියලා තමයි ඔයගෙන් බහුවර්ණ ප්‍රශ්න වලදී අහන්නේ. නැත්නම් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේදී අහන්නේ යම් අණුවක් සඳහා දීදව ගූර්ණයක් පවතිනවද නැද්ද? දීදව ගූර්ණයක් පවතිනවද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද? මේක තමයි අපි මේකදී බේසිකලි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙනම් පුතේ ඇමෝනියා වගේ අණුවකට දීදව ගූර්ණයක් තියෙනවද? ඒක මෙන්න මෙහෙමයි ගන්නෙ. මුලින්ම අපි බලන්න ඕනේ මේ අණුවේ හැඩය. ඉතාම වැදගත් මේක සඳහා. අපි දන්නවා මේක sp3 මුහුම්කරණයේ ඉන්නේ. කොහොමද දන්නේ? සම්බන්ධ පරමාණු 3ක් තියෙනවා. ඊට අමතරව ලෝන් පෙයර් එකක් තියෙනවනේ. ඒතර 3 ධන එක කියන්නේ 4යි. 4 නම් අපි දන්නවා මුහුම්කරණය sp3 වෙනවා නේ. 3 ධන එක නම් උත්තරේ 4යි. ඒ කියන්නේ මුහුම්කරණය sp3 මුහුම්කරණයක් වෙන්න එපේ. sp3 මුහුම්කරණයක් ආවොත් අපි දන්නවා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අපි දන්නවා චතුස්තලීයයි කිය. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය වුණාට අපිට දැන් තේරෙනවා මම පැහැදිලි කිරීමක් කරා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය වෙනකොට ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා නම් පේන්න තියෙනවා මේ එක ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා නම් අපි දන්නවා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියම අණුවේ හැඩය වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියම අණුවේ හැඩය වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියට අණුවේ හැඩය වෙනස් වෙනවා. ඉලෙක්ට්‍රෝන යුගලයක් මධ්‍ය පරමාණුවට ආවම. එතකොට චතුස්තලීය හැඩය තියෙන ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය දැන් අණුවේ හැඩය පිරමිඩීය වෙනවා. දැන් මේවා ඉතාම හොඳින් ඔබ දන්න. හරි? මම ඒ නිසා තමයි මේක පිරමිඩීය හැඩයට ඇඳලා තියෙන්නේ. හරි? right. මේවා බන්ධන කෝණ පවා අපි සාකච්ඡා කරා. බන්ධන කෝණයත් සාකච්ඡා කරානේ. මේකේ බන්ධන කෝණ සාකච්ඡා කරලා තිනවා ඔබ දන්නවා. අපි ඕනනම් බලමු මේක මේකදී අපිට කියන්න පුළුවන් දැන් මුහුම්කරණය අපි පිළිවෙලට ලියමුකෝ. මේකේ මුහුම්කරණය ගත්තොත් මුහුම්කරණය sp3 මුහුම්කරණයේ ඉන්නේ. කොහොමද දන්නේ? සම්බන්ධ පරමාණු 3යි ලෝන් පෙයර් 1යි නේ. ඒතර 4යිනේ. ඒතර මුහුම්කරණය sp3. අපි මේ 4 කියන අංකෙට කියනවා පුතේ වෙස්පර් යුගල් කියලාත් කියනවා. VSEPR කියලා. VSEPR යුගල් ගණන කියලා ඇහුවොත් ඔය VSEPR යුගල් ගණන කියලා අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ සම්බන්ධිත පරමාණු ගණන සහ වියුක්ම ඉලෙක්ට්‍රෝන යුගල් 5 බන්ධන ගන්නේ නැහැ. right? සම්බන්ධ මම නම් එක ලියන්නම්කෝ මෙහෙම VSEPR යුගල් ගන්න. VSEPR යුගල් ගණන කියලා ඇහුවොත් අපිට ගන්න සිග්මා බන්ධන. සිග්මා බන්ධන එකතු කිරීම වියුක්ම ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. අර අපි 4 3 2 1 අපි කිව්ව sp3 නම් 4 sp2 නම් 3 අන්නේ ඉලක්කම තමයි ඔය අහන්නේ. දැන් මේකේ වෙස්පාගය කීයද? VSEPR යුගල් ගණන බලන්න. ඒක ගන්නේ
සම්බන්ධ පරමාණු කීය? හොඳට බලන්න. සම්බන්ධ පරමාණු 3යි මේ. සම්බන්ධ පරමාණු 3යි ලෝන් පෙයා 1යිනේ. ඒතර සම්බන්ධ පරමාණු 3යි ලෝන් පෙයා 1යි නම් 4යිනේ උත්තරේ. ඒ කියන්නේ sp3 තමයි මේ. සම්බන්ධ පරමාණු 3යි ලෝන් පෙයා 1යි නම් උත්තරේ 4යි sp3. ඒතර sp3 නම් s පෙ යුගල් ගාන 4. එතකොට ඒකත් හරිය. ඊළඟට අපි කතා කරමු මේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ඒක දන්නවා අපි දැන්. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ගත්තොත් උත්තරේ 4 ආව නම් sp3 නම් අපි දන්නවා අනිවාර්යෙන් චතුස්තලීය. මම අණුවේ හැඩය ගන්න විදිහත් ඔයාලට කියලා දීලා තියෙනවා මේ වෙද්දි. අණුවේ හැඩය කොහොමද පුතේ ගන්න? අණුවේ හැඩය ගන්නේ චතුස්තලීය sp3 මුහුම්කරණයක් ආවොත් එක ඉලෙක්ට්‍රෝන යුගලයක් තිබුණොත් මොකද වෙන්නේ? අපි දන්නවා එයා පිරමිඩීය බවට පත් වෙනවා. මේවා ඔය ගන්න විදිය කිව්වා. ඒක මතක නැත්නම් අණුවල හැඩ අඳින ලුයිස් විව්වට අදාළ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට මේක මතක් වෙයි. අණුවේ හැඩය එතකොට පිරමිඩීය වෙන්න ඕන. අණුවේ හැඩය පිරමිඩීය වෙන්න. ඔන්න ඔහොමයි වෙන්නේ. right? එතන මුහුම්කරණය හරි, වෙස්ප යුගල් ගණන හරි, ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හරි, අණුවේ හැඩයත් හරි. ඊට පස්සේ අපිට මේකේ සාකච්ඡා කරන්න තියෙන ඊළඟ එක තමයි පුතේ ඊළඟට සාකච්ඡා කරන්න තියෙන අපිට මේ ද්විධාව ගූර්ණයක් තියෙනවද නැද්ද? ද්විධාව ගූර්ණයට අගයක් අපි ප්‍රකාශ කරන්නේ නැහැ. ද්විධාව ගූර්ණයක් තියෙනවද නැද්ද කියලා තමයි අපිට හොයන්න ඕනේ. මෙහෙමයි ඒක හොයන්නේ. right? අපි පොඩ්ඩක් මේ ටික මුලින්ම ලියාගමු. මේක පොඩ්ඩක් මතක් වෙන්න ඕන නිසා ද්විධාව ගූර්ණය කියලා මාතෘකාව දාන්න අපි මේ පොයින්ට්ස් එක පොඩ්ඩක් ආයෙ පාරක් ලියාගමු. මේ බෙස්ප VSEPR යුගල් ගණන හොයන විදිය මේකත් පොඩ්ඩක් ලියා ගන්න. VSEPR යුගල් ගණන කියලා ඇහුවොත් මේක තමයි ඉක්වේෂන් එක වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. මුහුම්කරණය වෙස්ප යුගල් ගණන ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය අණුවේ යන්නේ. අපි මේ ද්විධාව ගූර්ණය දැන් කතා කරනවා. right? okay. වීඩියෝ එක පෝස්ට් කරලා ඔය ටික ලියා ගන්න. හරි. දැන් ඔන්න දවල් ලියාගෙන නැති කියලා හිතනවා. ද්විධාව ගූර්ණය කියන එක හොයන්නේ මෙන්න මෙහෙමයි පුතේ. right? ඒකට විද්‍යුත් ඍණතාවය තමයි අවශ්‍ය වෙන්නේ. මතක තියාගන්න ද්විධාව ගූර්ණය හොයන්න අපිට අවශ්‍ය වෙන්නේ විද්‍යුත් ඍණතාවය. විද්‍යුත් ඍණතාවය ඉලෙක්ට්‍රෝන නෙගටිවිටි කියන එක තමයි වැදගත්. දැන් අපි දන්න දේ තමයි දැන් නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් කියන ගත්තාම නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවය 3.0 පෝලින් පරිමාණයට අනුවනේ. හයිඩ්‍රජන් වල 2.1 පොදු. නයිට්‍රජන් වල 3.0 හයිඩ්‍රජන් වල 2.1ක් විතර වගේ තමයි වෙන්නේ. ඒතර විද්‍යුත් ඍණතාව වෙනස ගන්නෙ කොහොමද? විද්‍යුත් ඍණතාව වෙනස ගන්නෙ මෙන්න මෙහෙමයි. හයිඩ්‍රජන් වල ඩෙල්ටා ප්ලස් එකක් එන්නේ. නයිට්‍රජන් වල ඩෙල්ටා මයිනස් එකක් එන්නේ. හයිඩ්‍රජන් වල ඩෙල්ටා ප්ලස් එකක් එන්නේ නේ. මොකද 2.1 නේ තියෙන්නේ. නයිට්‍රජන් වල 3.0. 2.1 ඉඳන් 3.0 ට විද්‍යුත් ඍණතාව වෙනස දැන් ගන්න වෙන්නේ. හයිඩ්‍රජන් වල 2.1යි. නයිට්‍රජන් 3.0. ඒතර මේ පැත්තෙන් ගත්තත් මෙයා ප්ලස් මෙයා මයිනස් නේ. මේ පැත්තෙන් ගත්තම මෙයා ප්ලස් මෙයා මයිනස්. අපි තව ඉගෙන ගත්තා මේ ද්විධාව ගූර්ණයට කලින් ඔක්සිකරණ අංකය. මේකත් අපි මතක් කරගමු. ඔක්සිකරණ අංකයත් අපි දැන් සාකච්ඡා කළා. රිඩොක්ස් ප්‍රතික්‍රියා සියල්ලම සාකච්ඡා කරලා ඉවරයි. ඔක්සිකරණ අංකය. ඔක්සිකරණ අංකයේ පුතේ ඍණ 3 තියෙන්නේ නේ. මේ ධන 3යි ඍණ 3. right. දැන් පුතේ අපි සාමාන්‍යයෙන් ද්විධාව ගූර්ණය මාක් කරන්නේ මෙන්න මෙහෙමයි. ද්විධාව ගූර්ණය කියන එක මාක් කරන්නේ විද්‍යුත් ඍණතාවයේ වැඩි එක්කෙනා විද්‍යුත් ඍණතාවයේ අඩු එක්කෙනාගේ සිට විද්‍යුත් ඍණතාවයේ වැඩි එක්කෙනාගේ පැත්තට ඊතලයකින් ලකුණු කරන්නේ. ඊතලය මෙන්න මෙහෙම දාන්න. මෙහෙම දාන්නේ ඊතලය. හරි. විද්‍යුත් ඍණතාවයේ වැඩි එක්කෙනාගේ පැත්තට ලකුණු කරන්නේ ඊතලයේ හිස එන්න ඕනේ විද්‍යුත් ඍණතාවයේ වැඩි එක්කෙනාගේ පැත්තට. මේ බලන්න. දැන් නයිට්‍රජන් හයිඩ්‍රජන් බන්ධනය ගත්තොත් නයිට්‍රජන් හයිඩ්‍රජන් බන්ධනයේ ද්‍රවණය තියෙන්නේ කොයි පැත්තටද? ද්‍රවීයතාවය මෙන්න මේ අතර තියෙන්නේ. හරිනේ? මේ අතර තියෙන පුතේ right? මෙන්න මේ අතර. දැන් මේ බලන්නකෝ. මෙන්න මේ අතර තමයි ද්‍රවණය තියෙන්නේ. ඔන්න ඔය අතර. මේ අතර තමයි ද්‍රවණය. ඊට පස්සේ මෙතනත් ද්‍රවණය තියෙන්නේ මේ අතරේ. මෙතනත් ද්‍රවණය තියෙන්නේ මේ අතර. දැන් බන්ධන තුනේම ද්‍රවණය තියෙන්නේ ඔන්න ඔය අතර. ඊට අමතරව මතක තියාගන්න ඕන පුතේ මේ ලෝන් පෙයා එකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන යුගලයෙන් නැති කරන බලය හැම වෙලාවෙම අදාළ අණුවෙන් පිටතට තියෙන. පිටතට එළියට තියෙන. හොඳට ඔලුවට දාගන්න මම මේ කියන්නේ. දැන් මේ ලෝන් පෙයා එකකින් බලය ලකුණු කරන්නේ පිටතට. මෙන්න මෙහෙම. මෙන්න මේ පිටතට තමයි තියෙන්නේ හැම. මම තව උදාහරණ කියනකොට තේරෙයි එතකොට. ඒතර අපි ද්‍රවණය ලකුණු කරන්නේ අදාළ ස්ථානින් පිටතට එළිය පැත්තට තමයි ලකුණු කරන්නේ. එතකොට අපිට පේනවා මේ ඇමෝනියා අණුවේ
සම්පූර්ණ ද්‍රව්‍යතාවයේ තියෙන උඩ පැත්ත. එතකොට මෙයාට දීර්ඝ ගූර්ණයක් තියෙනවා. අපි දීර්ඝ ගූර්ණය ලකුණු කරන්නේ මෙන්න මේ සංකේතයෙන් μ කියන සංකේතයෙන්. එතකොට දීර්ඝ ගූර්ණයක් තියෙනවා. දීර්ඝ ගූර්ණයක් තියෙනවා කියන්නේ දීර්ඝ ගූර්ණය බිඳුවට අසමාන. දීර්ඝ ගූර්ණයක් තියෙනවා කියලා අපි පෙන්වන්නේ දීර්ඝ ගූර්ණය බිඳුවට අසමානයි කිව්වනම් ඔන්න දීර්ඝ ගූර්ණයක් තියෙනවා. හරි. මෙයාට ඔන්න දීර්ඝ ගූර්ණයක් තියෙනවා. ඔන්න ඔහමයි දීර්ඝ ගූර්ණය කියන එක අඳුරගන්න. ඒතර මෙයාට දීර්ඝ ගූර්ණයක් තියෙනවද කියලා අහුවාම මෙයාට දීර්ඝ ගූර්ණයක් තියෙනවද කියලා අහුවාම ඔව්. දීර්ඝ ගූර්ණයක් ඇත. දීර්ඝ ගූර්ණයක් නැහැ කියන බෑ. යාට දීර්ඝ ගූර්ණයක් තියෙනවා. right? okay. දැන් අපි දීර්ඝ ගූර්ණයක් නැති ඒවා තියෙනවද? ඔව්. දීර්ඝ ගූර්ණයක් නැති ඕනම එකක් තියෙනවා. ඕනම ගොඩාක් අණු තියෙනවා දීර්ඝ ගූර්ණය නැති. දීර්ඝ ගූර්ණයක් තියෙන ඒවාත් තියෙනවා දීර්ඝ ගූර්ණයක් නැති ඒවාත් තියෙනවා. අපි දැන් ඒවා පිළිවෙලට ටික ටික කතා කරමු. right? okay. හරි. දැන් එතකොට අපි මුලින්ම දීර්ඝ ගූර්ණය ලකුණු කරගමු. දැන් මෙතන ඔක්සිකරණ අංකය හරියට ඍණ 3යි. දීර්ඝ ගූර්ණයක් ඇත කියලා දාලා මෙන්න මේ අණුවේ දීර්ඝ ගූර්ණය හරියට ලකුණු කරගන්න. right? දීර්ඝ ගූර්ණය ලකුණු කරගන්න හරියට. right. okay. යටින් මෙන්න මෙහෙම පොඩි ලකුණක් දාලා ලියන්න මෙහෙම. මෙහෙම තර ලකුණක් දාලා ලියන්න. කිසියම් අණුවක් සඳහා දීර්ඝ ගූර්ණය කිසියම් අණුවක් සඳහා කිසියම් අණුවක් සඳහා දීර්ඝ ගූර්ණය කිසියම් අණුවක් සඳහා දීර්ඝ ගූර්ණය ප්‍රකාශ කිරීමට සිදුවන්නේ එම අණුව සෑදී ඇති පරමාණු අතර එම අණුව සෑදී ඇති පරමාණු අතර විද්‍යුත් ඍණතා වෙනසක් පවතින විටදීය. විද්‍යුත් ඍණතා වෙනසක් පවතින විටදීය. විද්‍යුත් ඍණතා වෙනසක් පවතින විටදීය. දීර්ඝ ගූර්ණය සාමාන්‍යයෙන් ගණනය කරනු ලබන්නේ දෙවෙනි තර ලකුණ දාලා ලියන්න. දීර්ඝ ගූර්ණය සාමාන්‍යයෙන් ගණනය කරනු ලබන්නේ පහත සමීකරණයේනි. දීර්ඝ ගූර්ණය සමානයි දීර්ඝ ගූර්ණය කියන්නේ mu දීර්ඝ ගූර්ණය සමානයි ආරෝපණය ගුණ කිරීම. දීර්ඝ ගූර්ණය සමානයි ආරෝපණය ගුණ කිරීම දුර. දීර්ඝ ගූර්ණය සමානයි ආරෝපණය ගුණ කිරීම දුර. දීර්ඝ ගූර්ණය කියන්නේ mu හොඳේ පුතේ mu. හරි මෙන්න මේ සමීකරණ ලියන්න. හරි දීර්ඝ ගූර්ණයේ පුතේ සංකේතය අපි දීර්ඝ ගූර්ණයේ මනින යුනිට් එක. දීර්ඝ ගූර්ණයේ සාමාන්‍යයෙන් මනින යුනිට් එක තමයි ඩිබේ කියලා කියන්නේ. ඩිබේ කියලා අපි යුනිට් එකට කියන්නේ. අපි ඒක දැන් ඩිබේ කියලා කියන්නේ පුතේ මෙන්න මෙහෙමයි. ඩිබේ කියන්නේ D වලින් තමයි සංකේත කරන්නේ. මේකේ හරි නම තමයි ඩිබේ යුනිට් එක. ඩිබේ යුනිට් එක කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. මේ ඩිබේ වලින් තමයි දීර්ඝ ගූර්ණය සාමාන්‍යයෙන් මෙෂර් කරන්නේ. right? okay ඒක ඉංග්‍රීසියෙන්ම ලියා ගන්න. ලියන ඊළඟ තර ලකුණ දීර්ඝ ගූර්ණය මිනුම් කරනු ලබන්නේ
ඩිබේ යුනිට් එක නැත්නම් ඩිබේ ඒකකයේ භාවිතයෙන් ඩිබේ ඒකකයේ භාවිතයෙනි ඩිබේ ඒකකයේ භාවිතයෙනි ඩිබේ ඒකකයේ භාවිතයෙන් මෙහෙමයි ඉන්නේ පුතේ එතකොට right ඩිබේ කියන ඒකකයේ පාවිච්චි කරලා තමයි හොයන්න ඕනේ දැන් ඩිබේ එකක් කියලා කියන්නේ දැන් ඔයාලට තේරෙනවද දැන් මේකේ අපේ සමීකරණයෙන් අපි ගැලුවොත් එහෙම දැන් මේක ඔයාලට ගණන් හදන්න නැහැ කියලා මම කිව්වනේ ගණන් අහන්නේ දැන් දීර්ඝ ගුණය කියන්නේ ආරෝපණයේ ගුණ කිරීම දුරනේ ආරෝපණයේ ගුණ කිරීම දුරනේ ඩිබේ මේ දීර්ඝ ගුණය කියලා කියන්නේ මේ තියෙන දීර්ඝ ගුණය කියලා කියන්නේ ආරෝපණයේ ගුණ කිරීම දුරට right එතකොට පුතේ දැන් මේ ආරෝපණය කියලා කියන්නේ ආරෝපණයේ මනින්නේ අපි කූලෝම් වලින්නේ ඔය දන්නවනේ c වලින් මනින්නේ එතකොට දුර මනින්නේ මීටර් වලින් එතකොට ඇත්තටම දීර්ඝ ගුණය එන්නේ කූලෝම් ගුණ කිරීම මීටර් කියන ඒකකේ cm වලින් එතකොට පුතේ මේ cm කියන එක තමයි මේ අපි ඩිබේ කියන යුනිට් එකෙන් මනින්නේ කූලෝම් මීටර් කියන එක තමයි ඩිබේ යුනිට් එකෙන් මනින්නේ අපි සාමාන්‍යයෙන් ඩිබේ එකක් කියලා කියන්නේ 1d කියලා කියන්නේ ඩිබේ එකක් කියලා කියන්නේ කූලෝම් මීටර 3.33564 10 ඍණ 30ක් හොඳේ ඩිබේ එකක් කියලා කියන්නේ 3.33564 වැඩි කිරීම 10 ඍණ 30ක් විතර වගේ තමයි කූලෝම් මීටර් වලින් ඩිබේ එකක් කියලා කියන්නේ මේක හොඳට මතක තියාගන්න ඩිබේ එකක් කියලා කියන්නේ මොකක්ද 3.33564 වැඩි කිරීම 10 ඍණ 30ක් වෙනවා කූලෝම් මීටර් වලින් ඩිබේ එක right හරි එතකොට මේ c කියලා කියන්නේ කූලෝම් c කියලා කියන්නේ කූලෝම් වලට හොඳේ කූලෝම් කියලා මෙහෙම එළියන්නේ හරි නේද ඕකේ මේක තමයි දීර්ඝ ගුණයේ මෙෂර් කරන මැතමැටිකල් එක්ස්ප්‍රෙෂන් එක නැත්නම් ගණිතානුකූලව දීර්ඝ ගුණය මිනුම් කරන විදිය නැත්නම් ගණිතානුකූලව දීර්ඝ ගුණය අපි හඳුනා ගන්නා විදිය හැබැයි ඉතින් දීර්ඝ ගුණය ඔය විදිහට අපි ලිව්වට අපිට ඇත්තටම දීර්ඝ ගුණය ගණනය කිරීමකින් ලබා ගන්නා වගේ විශේෂ දේශේ නැහැ නමුත් මම ඔයාලට ගණිතානුකූල පසුබිම් පැහැදිලි කරන්න ඕන නිසා දීර්ඝ ගුණය මිනුම් කරන සමීකරණය දුන්නා ආරෝපණය වැඩි කිරීම දුර එතකොට ආරෝපණය මනින්නේ කූලෝම් වලින් දුර මනින්නේ මීටර් වලින් එතකොට කූලෝම් මීටර් තමයි ඒකකය මේක අපි මනින ඒකකයේ ඩිබේ කියන යුනිට් එකෙන් මනින්නේ ඒතර කූලෝම් මීටර් සහ ඩිබේ අතර තියෙන සම්බන්ධය තමයි ඩිබේ එකක් කියලා කියන්නේ 3.33564 වැඩි කිරීම 10 ඍණ 30ක් කූලෝම් මීටර් නම් මේවා මතක තියාගන්න අවශ්‍ය නැහැ කොහෙත්ම ඒවා විභාගයට අහන්නේ නැහැ right okay ඔන්න ඔය ටික තමයි දැන් මුලින්ම විස්තරයේ විශේෂයෙන් වාට කියන්න තියෙන්නේ හරි දැන් ඒතර මම මේ උදාහරණයක් විදියට වාට කිව්වේ මේ ටික ලියා ගන්න මේක ලියාගෙන ඇති කියලා හිතනවා වීඩියෝ එක පෝස්ට් කරලා මේ අවශ්‍ය ටික ලියා ගන්න right දැන් ඔයාලට පුළුවන් මේ දීර්ඝ ගුණය සම්බන්ධයෙන් මේ ගණිතානුකූල පැහැදිලි කිරීම වුණත් කරන්න දැන් මට අවශ්‍ය වෙන්නේ ඒක නෙමෙයි ඇත්තටම මට අවශ්‍ය වෙන්නේ මේ මොලකියුල් එකක් දැක්කට පස්සේ මේකට දීර්ඝ ගුණයක් තියනවද නැද්ද කියලා ඔයාලට තනියෙන් යෝජනා කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඒකට පොඩි සිද්ධාන්ත කොටස් කීපයක් තියෙනවා අපි ඒක තමයි දැන් මේ සාකච්ඡා කරන්න හදන්නේ දැන් පුතේ මේ තියෙන්නේ එතකොට ඇමෝනියා වගේ මොලකියුල් එකකට දීර්ඝ ගුණය ප්‍රකාශ කරන විදිහ හරිනේ ඒක දැන් පැහැදිලියි හරි දැන් මේ බලන්න දැන් HCl වගේ ඩයිඇටමික් මොලකියුල් එකක් ඩයිඇටමික් මොලකියුල් එකක් කියලා කියන්නේ මොකද්ද පරමාණු දෙකකින් සමන්විත අණුවක් ගත්තොත් මේකට අනිවාර්යෙන් දීර්ඝ ගුණයක් තියෙනවනේ ඇයි දීර්ඝ ගුණයක් තියෙන්නේ අපි දන්නවා ක්ලෝරින් වලට විදුලිතතාවයක් තියෙනවා 3.0ක හයිඩ්‍රජන් විදුලිතතාවයක් තියෙනවා 2.1ක ඒතර විදුලිතතාව වෙනස විදුලි ඍණතාව වෙනස වෙන්නේ HCl වල මෙහෙමයි විදුලි ඍණතාව වෙනස. ඔන්න ඔය පැත්තට තමයි විදුලි ඍණතාව වෙනස එන්නේ right HCl වලට. ඒතර මේකට විදුලි ඍණතාවයක් තියෙනවා මේ. විද්‍යුත් ඍණතාවයක් තියෙනවා. විදුලි ඍණතාව වෙනසක් තියෙනවා. එහෙනම් දීර්ඝ ගුණයක් තියෙනවා. දීර්ඝ ගුණයක් තියෙනවා කියන්නේ මියු වලට අගයක් තියෙනවා. එයි මම මේ පැත්තට දැම්ම විදුලි ඍණතාවය වැඩි එක්කෙනාගේ පැත්තට තමයි ඊතලයේ දාන්න ඕනේ right. තව උදාහරණයක් ගමු HBr ගන්න. හයිඩ්‍රජන් 2.1යි බ්‍රෝමීන විදුලි ඍණතාවය වැඩි. ඒතර මේ අතර තමයි දීර්ඝ ගුණය ප්‍රකාශ කරන්නේ. තාම ගමු මෙන්න මේ වගේ අණුවක් ගත්තොත් එහෙම දැන් බ්‍රෝමීන් ගන්න. අන්න දැන් මේ අණුවේ විදුලි ඍණතාව වෙනසක් නැහැ නේ. ඇයි? බ්‍රෝමීන් තින්න එක මේ බ්‍රෝමීන් පරමාණු දෙකේම විදුලි ඍණතාවය නගයන් සමානයි. විදුලි ඍණතාවයන් සමානයි නම් අපි දන්නවා මොකක් වෙන්නේ නැද්ද? විදුලි ඍණතාව වෙනසක් හටගන්නේ නැහැ. ඒතර මේ වගේ මොලකියුල්ස් වල විදුලි ඍණතාවය බිඳුවයි. ක්ලෝරින් ගන්න. ක්ලෝරින් වගේ පරමාණුවක් ගත්තොත් විදුලි ඍණතාව වෙනසක් නැහැ. එතකොට බිඳුවයි. මේක සමානයි බිඳුවයි. ඔච්චරයි ඔයා දැනගන්න තියෙන්නේ. අයඩින් වගේ එකක් ගන්න.
පරමාණු දෙක අතර විදුලීයතා වෙනසක් නැහැ. එහෙනම් විදුලීයතාවේ බිඳුව මේ දීර්ඝ ගූර්ණයේ බිඳුවයි. හැබැයි දැන් අපි ගමු තව අපි ගමු හයිඩ්‍රජන් ෆ්ලුවරයිඩ් HF. මෙතන බෑ විදුලීයතා වෙනසක් තියෙනවා මේ ප්ලස් මයිනස්. ඒතකොට මෙහෙට විදුලීයතා වෙනසක් තියෙනවා. ඒතකොට දීර්ඝ ගූර්ණයක් තියෙනවා. හරිනේ දීර්ඝ ගූර්ණයක් තියෙනවා නම් තමයි මේ බිඳුව කපලා ලියන්නේ. දීර්ඝ ගූර්ණයට අගයක් තියෙනවා. දීර්ඝ ගූර්ණයේ බිඳුව එනම් මෙහෙම දාන්න. රයිට්. ඔය තියෙන ද්විපරමාණු කණු සඳහා දීර්ඝ ගූර්ණයේ ශුන්‍ය වන හෝ ශුන්‍ය නොවන ආකාරයෙන්. රයිට්. ඕකේ. ඊළඟට අර ලකුණු දාලා ලියන්න මෙන්න මෙහෙම. ද්විපරමාණු කණුවක් සැලකුව විට ද්විපරමාණු කණුවක් සැලකුව විට ද්විපරමාණුක අණුවක් සැලකුව විට එම අණුව සෑදී ඇත්තේ පරමාණු වර්ග දෙකකින් නම් ද්විපරමාණුක අණුවක් සැලකුව විට ද්විපරමාණුක අණුවක් සැලකුව විට එම පරමාණුව සෑදී ඇත්තේ එකිනෙකට වෙනස් පරමාණු දෙකකින් නම් අනිවාර්යෙන්ම විද්‍යුත් ඍණතා වෙනසක් ඇති බැවින් අනිවාර්යෙන්ම විද්‍යුත් ඍණතා වෙනසක් ඇති බැවින් දීර්ඝ ගූර්ණයක් ඇත. අනිවාර්යෙන්ම විද්‍යුත් ඍණතා වෙනසක් ඇති බැවින් දීර්ඝ ගූර්ණයක් ඇත. අනිවාර්ය විද්‍යුත් ඍණතා වෙනසක් ඇති බැවින් දීර්ඝ ගූර්ණයක් ඇත. නමුත් එකම ජාතියේ පරමාණු දෙකකින් නමුත් එකම ජාතියේ පරමාණු දෙකකින් ද්විපරමාණුක අණුවක් සෑදී ඇති විට එකම ජාතියේ පරමාණු දෙකකින් ද්විපරමාණුක අණුවක් සෑදී ඇති විට ඒවායේ දීර්ඝ ගූර්ණය ශුන්‍ය වේ. ඒවායේ දීර්ඝ ගූර්ණය ශුන්‍ය වේ. ඒවායේ දීර්ඝ ගූර්ණය ශුන්‍ය වේ. රයිට්. ඕකේ පුතේ. හරි. දැන් මේ උදාහරණ ටික ලියා ගන්න ටක් ගාලා වීඩියෝ පොස් කරලා ලියා ගන්න. HCl HBr HF II BrBr ClC මේවා ටික ලියා ගන්න වීඩියෝ එක පොස් කරලා ලියා ගන්න. හරි වීඩියෝ එක පොස් කරලා ලියා ගන්න අණු ටික දීර්ඝ ගූර්ණය ශුන්‍ය වෙන්නේ කවුද ශුන්‍ය වෙන්නේ නැත්තේ කවුද කියලා. හරි. රයිට්. ඕකේ. හරි. දැන් අපි ඔයාලට ඊළඟට මෙන්න මෙහෙම දැන් පුතේ මෙන්න මෙහෙම ආගන්නකො දැන් ඔයාලට තේරෙනවා දීර්ඝ ගූර්ණය කියන එක අපිට දීර්ඝ ගූර්ණයක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න එක ඇත්තටම තරමක් අපහසු කාරණාවක් අණුව ලොකු වෙන්න ද්විපරමාණුක අණුවක් නම් දැක ගමන් කියන්න පුළුවන් දීර්ඝ ගූර්ණයක් තියෙනවද නැද්ද කියලා. මොකද විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවනේ අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන්. හැබැයි අණුව ලොකු වෙන්න මේ ප්‍රශ්නේ ටිකක් සංකීර්ණ වෙනවා. රයිට්. දැන් මේ හොඳට අහගන්න මම මේ කියන ටික. මෙන්න මේක රතු වෑනෙන් ලියා ගන්න මම මේ ඉතාලම සරල කෙටි ක්‍රමයක් කියලා දෙන දීර්ඝ ගූර්ණයක් තියනවද නැද්ද කියලා හොයාගන්න. මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට ඕනෑම ගණනය කිරීමක් සඳහා. රයිට්. ඕකේ. මෙන්න මෙහෙම ලියන්න. කිසියම් අණුවක් සඳහා රතු වෑනෙන් ලියන්න. දීර්ඝ ගූර්ණයක් පවතින්නේද නැද්ද යන වග කිසියම් අණුවක් සඳහා දීර්ඝ ගූර්ණයක් පවතින්නේද නැද්ද යන වග දීර්ඝ ගූර්ණයක් පවතින්නේද නැද්ද යන වග පහත කරුණු දෙක මත රඳා පවතී. පහත කරුණු දෙක මත රඳා පවතී. හරි ඊට පස්සේ ලියන්න එතරම් පොඩ්ඩක් නෑ ඊට වෙනම ලියන්න. කිසියම් අණුවක් සඳහා දීර්ඝ ගූර්ණය ශුන්‍ය වීමට නම් කිසියම් අණුවක් සඳහා දීර්ඝ ගූර්ණය ශුන්‍ය වීමට නම් කිසියම් අණුවක් සඳහා දීර්ඝ ගූර්ණය ශුන්‍ය වීමට නම් පළවෙනි කරුණ මතක තියාගන්න. මධ්‍ය පරමාණුවට සම්බන්ධ සියලු පරමාණු සර්ව සම විය යුතුය. මම පැහැදිලි කරන්නම්. මධ්‍ය පරමාණුවට සම්බන්ධ සියලු පරමාණු සර්ව සම විය යුතුය. අංක 1. කිසියම් අණුවක් සඳහා දීර්ඝ ගූර්ණය ශුන්‍ය වීමට නම් මධ්‍ය පරමාණුවට සම්බන්ධ සියලු පරමාණු සර්ව සම විය යුතුය. දෙවෙනි කාරණාව තමයි
අණුවේ මධ්‍ය පරමාණුවේ මුහුම්කරණයට අනුරූපී හැඩයම අණුවේ හැඩය විය යුතුයි. අණුවේ හැඩය විය යුතුයි. හරි. දැන් කිසියම් අණුවක් සඳහා දීර්ඝගෝර්ණය ශුන්‍ය වීමට නම් කරුණු දෙකක අවශ්‍යතාව තෘප්ත විය යුතුයි. අංක 1. මධ්‍ය පරමාණුවට සම්බන්ධ සියලු පරමාණු සර්ව සම විය යුතුයි. අංක 1ට. මධ්‍ය පරමාණුවට සම්බන්ධ සියලු පරමාණු සර්ව සම විය යුතුයි. ඒක අංක 1. මධ්‍ය පරමාණුවට සම්බන්ධ සියලු පරමාණු සර්ව සම විය යුතුයි. අංක 1. හොඳයි. අංක 2. අණුවේ මධ්‍ය පරමාණුවේ මුහුම්කරණයට අනුරූපී හැඩයම අණුවේ හැඩය විය යුතුයි. අණුවේ මධ්‍ය පරමාණුවේ මුහුම්කරණයට අනුරූපී හැඩයම අණුවේ හැඩය විය යුතුයි. අණුවේ මධ්‍ය පරමාණුවේ මුහුම්කරණයට අනුරූපී හැඩයම අණුවේ හැඩය විය යුතුයි. right. දැන් අපි බලමු කොහොමද මේක පැහැදිලි කරන්නේ කියලා. මේ බලන්න. මෙන්න මෙහෙමයි දැන් ඕක අපි පැහැදිලි කරගෙන යන්නේ. right. පටලව ගන්න එපා. දැන් උදාහරණයක් ගමු. දැන් බලන්න පුතේ මෙන්න මෙහෙම. CH4 වගේ එකක් ගමු සරල තැනකින් පටන් අරගෙන වැඩේ කොට දාගෙන යමු. right. දැන් මම පොඩ්ඩක් මුලින්ම ආයි මතක් කරන්නම් මේ sp3 මුහුම්කරණය කියන්නේ මොකද්ද? sp3 මුහුම්කරණ අනුරූපී හැඩේ චතුස්තලීය. ඊළඟට sp2 නම් තලීය ත්‍රිකෝණාකාරයි. දැන් මේවා මතක ඇතිනේ නේද? sp3d නම් මූලික හැඩය මොකක්ද? ත්‍රිආනති ද්විපිරමිඩනේ. sp3d2 නම් අෂ්ටතලීය. ඊට වගේම අපි දන්නවා sp නම් රේඛීය. දැන් මේකක් දන්නවනේ. හරි. මෙන්න මේ ටික තමයි ඔය මුහුම්කරණයට අනුරූපී හැඩය කියන්නේ මේ හැඩ පහ. මේ හැඩ පහම අණුවේ හැඩය වෙනවා නම් සහ මධ්‍ය පරමාණුවට සම්බන්ධ සියලු පරමාණු සර්ව සම නම් අනිවාර්යයෙන්ම දීර්ඝගෝර්ණය ශුන්‍ය වෙන්න ඕනේ. ඒක තමයි දැන් ඔය කියන්නේ. හරි. right. මේ බලන්න පුතේ. දැන් අපි හිතමු මෙන්න මේ වගේ උදාහරණයක් ගමු. අපි හිතමුකෝ CH4 වගේ එකක් ගන්නකෝ. හරි. දැන් මේක දීර්ඝගෝර්ණය ශුන්‍යද නැද්ද කියලා වගෙන් අහුවොත්. දීර්ඝගෝර්ණය ශුන්‍යද නැද්ද කියලා වගෙන් අහුවොත් එහෙනම් දැන් මේක ඇත්තටම ද්‍රවණය ලකුණු කරන්නත් පුළුවන්. දැන් කාබන් වල 2.5යි. හයිඩ්‍රජන් වල 2.1යි නේ. ඒතර මේ පැත්තට ද්‍රවණයක් තියෙනවා. මේකෙත් මේ පැත්තට ද්‍රවණයක් තියෙනවා. මේකෙත් මේ පැත්තට ද්‍රවණයක් තියෙනවා. හැබැයි මේකේ තියෙන උඩ අතින් පල්ලෙහාටනේ මේ අතර ද්‍රවණය. මොකද මෙයා 2.1යි කාබන් 2.5නේ. ඒතර කාබන්ගේ විදුරණතාවය වැඩිනේ. ඒතර ඒ පැත්තට පල්ලෙහාට එන්නේ. දැන් අපිට දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ තුනක් උඩටත් යනවා එකක් පල්ලෙහාටත් එනවා. හැබැයි මේ හතර දෙනා ඉන්නේ එක තලයේත් නෙමෙයි නේද? මේ තනි තලයේ නෙමෙයි ඉන්නේ. මෙතන මෙන්න මේ දෙන්න තනි තලයේ හිටියට මෙයා ඉන්නේ වෙනත් තලයක. එතකොට මේ දෛශික විභේදනය කියන එක කරන්න බෑ. දෛශික විභේදනය කරන්න බෑ. දැන් ඔයාලට භෞතික විද්‍යාවේදී පාවිච්චි කරන දෛශික විභේදනයේ තනි තල දෙකක් සඳහා තමයි cos θ හෝ sin θ විදිහට දෛශික විභේදනය කරන්නේ. වෙනස් තල සඳහා දෛශික විභේදනය උසස් පෙළදී අපිට උගන්වන්න බෑ ඔයගලගේ මට්ටමේදී. ඒ නිසා මේක දෛශික විභේදනය අතිශය සංකීර්ණයි. වෙනස් තල දෙකක් සඳහා තමයි දෛශික විභේදනය සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක දැන් ඔයාට කියන්න බෑ මේක මෙහෙම. මේක උඩට මේකත් උඩට මේකත් උඩට මේක විතරයිනේ පල්ලෙහාට තියෙන. ඒ නිසා උඩ අතට දීර්ඝගෝර්ණයක් ඇති කියලා හිතන්න බෑ. මොකද දැන් මේකේ පරමාණු දෙකක්ම වෙනස් තල දෙකක ඉන්න නිසා ඒ තල දෙකේ දෛශික විභේදනයෙන් ලැබෙන අගය සමහර වෙලාවට ඊටාම පොඩි අගයන් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඔයාට මේක දිහා බලලා දීර්ඝගෝර්ණය ලකුණු කළ පමණින්ම ඒකට දීර්ඝගෝර්ණයක් තියනවද නැද්ද කියලා කියන්න බෑ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට මේ කෙටි ක්‍රමයක් හඳුන්වලා දෙන්න දීර්ඝගෝර්ණයක් තියනවද නැද්ද කියලා හොයාගන්න. දැන් මේ බලන්න දැන් අපි බලමු මේකේ අවශ්‍යතාව දෙක තෘප්තිමත් වෙලාද කියලා. මොකද්ද පළවෙනි අවශ්‍යතාවය? මධ්‍ය පරමාණුවට සම්බන්ධ සියලු පරමාණු සර්ව සම විය යුතුයි. මධ්‍ය පරමාණුව කාබන්. ඒකට සම්බන්ධ සියලු පරමාණු කියන්නේ මොනවාද? හයිඩ්‍රජන් නේ. හයිඩ්‍රජන්ම 4 දෙනෙක් තමයි ඉන්නේ. හයිඩ්‍රජන්ලම 4 දෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ මධ්‍ය පරමාණුවට සම්බන්ධ පරමාණු සර්ව සම. එහෙනම් ඉතින් පුතේ අහන්න දෙයක් නැහැ. ෂුවර් එකටම පළවෙනි අවශ්‍යතාවය හරි. දෙවෙනි අවශ්‍යතාවය හරිද බලමු. අණුවේ මධ්‍ය පරමාණුවේ මුහුම්කරණයට අනුරූපී හැඩය. right. දැන් අණුවේ මධ්‍ය පරමාණුව මොකද්ද? අණුවේ මධ්‍ය පරමාණුව කියන්නේ කාබන්. කාබන් වල මුහුම්කරණය මොකද්ද? කාබන් වල මුහුම්කරණය සම්බන්ධ පරමාණු 4යි. ඒ කියන්නේ VSEPR යුගල් 4ක් තියෙනවා. නැත්නම් සිග්මා බන්ධන 4නේ.
4 නම් එන්නේ අපි දන්නවා sp3 චතුස්තලිය. අපි ඒකත් පොඩ්ඩක් ලියමු අංකේ ලියමු නේද? BSc PR එකක් ලියමු. sp නම් 2 එන්න ඕනේ. sp3 නම් 4. sp2 නම් 3. sp3d නම් 5. අෂ්ටතලිය නම් 6. ඔහොම නෙවෙයි. එතකොට පුතා මෙතනදී මධ්‍ය පරමාණුවට සම්බන්ධ පරමාණු 4යි. ඒ කියන්නේ සිග්මා බන්ධන 4ක් තියෙන. ඒ නිසා මේක චතුස්තලිය. ඒ කියන්නේ sp3. ඒතර මේක sp3 තියෙන. චතුස්තලිය sp3. එතකොට පුතේ මේක sp3 නම් හොඳට ඔලුවට දාගන්න. මුහුම්කරණයෙන් ලබා දෙන හැඩය sp3 ඒ කියන්නේ චතුස්තලියයි. අණුවේ හැඩයත් මොකක්මද? මොකද මේ මධ්‍ය පරමාණුවට වියුක්ම ඉලෙක්ට්‍රෝන යුගල් නැහැ. මේක මම දැන් මේ කියන එක මතක නැත්නම් අණු වල හැඩ වීඩියෝ එක බලන්න. අණු වල හැඩ කියලා වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේදී මම පැහැදිලි කරා චතුස්තලීය ව්‍යුහය කොහොමද පිරමිඩීය ව්‍යුහයකට හැරෙන්නේ. බන්ධන කෝණ ඒ සියල්ල විස්තර කරා. හොඳ දැන් මම මෙතන කියන්න යන්නේ මුහුම්කරණයේ හැඩය අණුවේ හැඩය නොවෙන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට ඒක හොඳට ඉගෙනගෙන තියෙනවා. ඔයාලට මතක නැත්නම් ඒක බලන්න. එතකොට පුතේ මධ්‍ය පරමාණුවේ මුහුම්කරණයෙන් ලබා දෙන හැඩය චතුස්තලීයයි. මධ්‍ය පරමාණුවට වියුක්ම ඉලෙක්ට්‍රෝන යුගල් නැහැනේ කොහොමද? ඒ නිසා කොහොමද මූලික හැඩයයි අණුවේ හැඩයයි වෙනස් වෙන්න විදියක් නැහැ. එහෙමනම් මේකේ අණුවේ හැඩයත් චතුස්තලීයම තමයි. මොකද මධ්‍ය පරමාණුවට වියුක්ම ඉලෙක්ට්‍රෝන යුගල් ආවොත් විතරයි මේ මුහුම්කරණයෙන් ලබා දෙන හැඩයම නොවෙන්නේ. වෙනත් හැඩයකට යන්නේ. නැත්නම් ඩීවියේෂන් එකක් වෙන්නේ. අපගමනයක් වෙන්න වියුක්ම ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මූලික අණුවේ හැඩයම තමයි. මම එහෙම උගන්වලා තියෙනවා ඔයාලට. එතකොට දැන් මේක බැලුවම ඔයාලට පේනවා මධ්‍ය පරමාණුවට සම්බන්ධ සියලු පරමාණු සර්ව සමයි. අණුවේ මධ්‍ය පරමාණුවේ මොහොත අනුරූපී හැඩයම අණුවේ හැඩයක් තියෙනවා. අවශ්‍යතා දෙකම තෘප්තිමත් වෙලා තියෙන නිසා ඔයාලට කියන්න පුළුවන් මේක දීර්ඝ ගූර්ණයේ ශුන්‍යයි කියලා. දැන් හරි නේද? ඔන්න ඔහමයි දීර්ඝ ගූර්ණයේ ශුන්‍යයි කියලා කියන්නේ. right? අපි තව එක උදාහරණයක් බලමු. PCl5 බලන්න. දැන් මේකම බලන්න මේකම මට දීර්ඝ ගූර්ණයේ ශුන්‍ය නොවෙන්න අඳින්න පුළුවන්. මේ බලන්න. මේ බලන්න. දැන් C අඳිනවා මෙයා H අඳිනවා මම මෙතන Cl එකක් අඳිනවා මෙතන H එකක් අඳිනවා මෙතන B මෙතනත් Cl එකක් අඳිනවා කියලා හිතන්න. නෑ Cl නෙමෙයි අපි වෙන එකක් ගමු. Br එකක් වගේ එකක්. ඔහොම. දැන් මොකද වෙන්නේ? දැන් ඔයා දීර්ඝ ගූර්ණයට ලකුණු කරන්නත් පුළුවන්. ලකුණු කරනවා නම් කොහොමද? මේක මේ අතට මේක මේ අතට මේක මේ අතට මේක මේ අතට. මම දැන් මේ විදුරණතාවය වැඩි කෙනාගේ පැත්ත හොයලා තමයි දැන් මේකට පොඩ්ඩක් අගයන් ටික මතක තියෙන්න ඕනේ ඉතින්. හැලජන වල කොහොමද වැඩිනේ නේද? මතකයි. හැබැයි දැන් මම ඔයාලට ආයි කියනවා මේක දිහා බලලා එහෙම බලපු ගමන් එහෙම කියන්න බෑ ඉතින් මේක මේ තියෙනවද නැද්ද? අපි මේ නීති දෙක මතක තියන් ඉන්න ඕනේ. පළවෙනි නීතිය බලන්න. මධ්‍ය පරමාණුවට සම්බන්ධ සියලු පරමාණු සර්වසම වීදුවේ වැරදි. සර්වසම නෑ. මේ සර්වසම නෑනේ. මෙතන බ්‍රෝමින් මෙතන ක්ලෝරින්. මෙතන හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නේ. සර්වසම නෑ. එහෙනම් ඉතින් දෙවෙනි එක බලන්න දෙයක්වත් නෑ. දෙවෙනි එක බලන්න දෙයක්වත් නෑ. පළවෙනි එක කැඩිලා තියෙන්නේ. පළවෙනි එකේම නීතිය කැඩිලා නම් දෙවෙනි එක බලන්න දෙයක් නැහැ. ඒ නිසා මේකට ෂුවර් එකටම දීර්ඝ ගූර්ණයක් තියෙන්න ඕනේ. ඒතර මිව් අසමානයි බිඳුව වෙන්න ඕනේ. හරි? මිව් අසමානයි. දැන් දැක්කනේ එකම අණුව මම එක පරමාණුවක් හරි වෙනස් කරපු ගමන් දීර්ඝ ගූර්ණයක් එනවා. නැත්නම් මෙතන මේ බ්‍රෝමින් නැතුව හයිඩ්‍රජන්ම තිබ්බයි කියලා හිතන්නකෝ ඒත් තියෙනවා. මෙතන හයිඩ්‍රජන්ම තිබ්බොත් මේක මාක් කරන්න ඕනේ මේ පැත්තට. මේක මේ පැත්තට. එතකොටත් දීර්ඝ ගූර්ණයක් තියෙනවා. මොකද ක්ලෝරින් එකක් තියෙනවනේ. හැම පරමාණුවක්ම එකම පරමාණුව වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් දීර්ඝ ගූර්ණයක් තියෙනවා. හරි නේද? right. ඔන්න මෙයා හරි මෙයා හරි. right මේ ටික දැන් ලස්සන ලියා ගන්න ඕනේ. හොඳේ. වීඩියෝ එක පෝස් කරලා ලියා ගන්න ඕනේ. හරිනේ දැන් හරි ඇති. ලියා ගන්න ඇති කියලා හිතනවා වීඩියෝ එක පෝස් කරලා. right. okay අපි ළඟට යමු. දැන් බලමු පුතේ මෙන්න මේක දැන් මේ අණු ටික දැන් ඔන්න බලාගෙන යන්න. දැන් ඇඳලා try කරන්න. හොඳේ. PCl3, PCl5, SCl2, SF4 අපි ගමු NH4+ CCl3Br තව POCl3 COCl2 right මෙන්න මේ ටික අපි අඳගෙන යමු ටක් ගාලා ඉක්මනට වීඩියෝ එක පෝස්ට් කරලා කරන්න මම දැන් කරනවා ආ වීඩියෝ එක පෝස්ට් කරලා try කරලා දීර්ඝ ගූර්ණයක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න බලන්න right දැන් බලන්න ඊට පස්සේ discussion එකත් එක්ක PCl3 කියන්නේ පුතේ මෙන්න මෙහෙම අණුවක් නේ PCl3 කියන්නේ පාට පෑනකින් අදිමුනේ PCl3 කියන්නේ මෙන්න මෙහෙම අණුවක්. හරි. PCl5 කියන්නේ මෙන්න මෙහෙම එක්කෙනෙක් නේ. SCl2 කියන්නේ මෙහෙම එක්කෙනෙක්. SF4 කියන්නේ මෙහෙම එක්කෙනෙක්. මම අණු ටික ඇඳගෙන යන්නද මුලින්?
NH4 plus කියන්නේ මෙහෙම එක දැන් ඔයාලට මේක පුළුවන් වෙන්න ඕනේ. ඉතින් දැක්ක ගමන් අදින්නේ. එහෙම බෑ කියන්නේ ගෙදර වැඩ කරන්නේ නැහැ. එහෙමයිට නම් අමාරුයි S එකක් ගන්නත් උදේ. මහන්සිලා වැඩ කරන්න. POCl3 COCl2 කියන්නේ මෙහෙම. මෙන්න මෙහෙම COCl2. ඔන්න right. ඔන්න අණු ටික ඇඳා. ඔන්න අණු ටික ඇඳා right. දැන් අපි බලමු දීර්ඝායුර්ණයක් තියෙනවාද නැද්ද කියලා right. okay. දැන් මෙයා බලන්න. අපි නීති දෙක දාගෙන යමු. මධ්‍ය පරමාණුවට සම්බන්ධ සියලුම පරමාණු සර්ව සංවේදීතුයි හරි. පළවෙනි නීතිය හරි. මධ්‍ය පරමාණුවේ මුහුම්කරණය ලබා දෙන හැඩයම අණුවේ හැඩය විය යුතුයි. මධ්‍ය පරමාණුවේ මුහුම්කරණය මොකක්ද? සම්බන්ධ පරමාණු 3යි ලෝන් පෙයර් 1යි 4යි sp3. එතකොට මධ්‍ය පරමාණුවේ මුහුම්කරණය ලබා දෙන හැඩය චතුස්තලීයයි sp3 නම්. හැබැයි අණුවේ හැඩය චතුස්තලීය නෙමෙයි පිරමිඩීය. අණුවේ හැඩය වෙනස් මූලික හැඩයට වඩා. එහෙමනම් අනිවාර්යයෙන්ම දෙවෙනි අවශ්‍යතාවය උල්ලංඝනය වෙලා තියෙන. එහෙනම් දීර්ඝායුර්ණයක් තියෙනවා. දීර්ඝායුර්ණය ශුන්‍ය වෙන්නේ නැහැ. දැක්ක නේද මාක් කර. අපිට ඕන නම් දීර්ඝායුර්ණය ලකුණු කරන්නත් පුළුවන්. ලකුණු කරනවා නම් ලකුණු කරන්න ඕනේ මේ පැත්තට. ෆොස්ෆරස්ගේ ක්ලෝරින්ගේ ආසන්න වශයෙන් ගත්තොත් මේ අතර ගන්න විදිහට තමයි හොඳේ. ඔය අතර තියෙන මේක උඩ අතට. ඔන්න ඔහමයි ලකුණු කරන්නේ. ලකුණු කරනවා නම් right okay. මේක බලන්න. පළවෙනි නීතිය. මධ්‍ය පරමාණුවට සම්බන්ධ වෙලා තියෙන සියලුම පරමාණු සර්ව සංවේදීතුයි ඒක හරියි. ඒක හරිනේ. මධ්‍ය පරමාණුවට සම්බන්ධ සියලු පරමාණු සර්ව සංවේදීතුයි ඒක හරියි. මධ්‍ය පරමාණුවේ මුහුම්කරණය ලබා දෙන හැඩයම අණුවේ හැඩය විය යුතුයි. ඒකත් හරි. මධ්‍ය පරමාණුවේ මුහුම්කරණය ලබා දෙන හැඩය කියන්නේ sp3d ත්‍රියාණක ද්විපිරමිඩ අණුවේ හැඩය ත්‍රියාණක ද්විපිරමිඩම තමයි. මේ මධ්‍ය පරමාණු සම්බන්ධ සියලු පරමාණු සර්ව සමත් වෙලා තියෙනවා. ත්‍රියාණක ද්විපිරමිඩ වෙලක් තියෙනවා. ඒතර සම්බන්ධ පරමාණු පහම මොකද වෙලා තියෙන්නේ? ත්‍රියාණක ද්විපිරමිඩම තමයි තියෙන්නේ. එතකොට අණුවේ හැඩය සහ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය සර්ව සමයි. ඒ කියන්නේ දෙවෙනි නීතියත් හරි. පළවෙනි නීතිය දෙවෙනි නීතිය දෙකම හරි නම් ඩෙෆිනිට්ලි මොකක් වෙන්න ඕනද? දීර්ඝායුර්ණය ශුන්‍ය වෙන්න ඕන. දීර්ඝායුර්ණය ශුන්‍ය වෙන්න ඕන. ශුන්‍ය වෙන්න ඕන. බිඳුවයි. මොකද අවශ්‍යතාව දෙකම හරි. මේක බලන්න. පළවෙනි එක. මධ්‍ය පරමාණුවට සම්බන්ධ පරමාණු සර්ව සමයි හරි. ක්ලෝරින් දෙන්නෙක් නේ. හැබැයි මධ්‍ය පරමාණු මුහුම්කරණය ලබා දෙන හැඩය මොකද්ද? මුහුම්කරණය ලබා දෙන සම්බන්ධ පරමාණු දෙකයි ලෝන් පෙයර් දෙකයි කියන 4යි. චතුස්තලීයයි නමුත් අණුවේ හැඩය කෝණිකයි. එතකොට දෙවෙනි නීතිය උල්ලංඝනය වෙලා තියෙනවා. එහෙමනම් දීර්ඝායුර්ණයක් තියෙනවා. මේව අසමානයි බිඳුව වෙන්න ඕනේ. SF4 බලන්න. මධ්‍ය පරමාණුවට සම්බන්ධ පරමාණු සියල්ලම සර්ව සමයි හරි. පළවෙනි නීතිය හරි. දෙවෙනි නීතිය මධ්‍ය පරමාණුවේ මුහුම්කරණය ලබා දෙන හැඩයම අණුවේ හැඩය වෙනවා. මධ්‍ය පරමාණුවේ මුහුම්කරණය ලබා දෙන හැඩය මොකක්ද? සම්බන්ධ පරමාණු 4යි ලෝන් පෙයර් එකයි කියන්නේ 5යිනේ. sp3d නේ ත්‍රියාණක ද්විපිරමිඩනේ එහෙනම්. නමුත් අණුවේ හැඩය සීසෝනේ. ඒ නිසා ගැලපෙන්නේ නැහැ. එහෙනම් නීතිය උල්ලංඝනය වෙලා තියෙන. එහෙනම් දීර්ඝායුර්ණයක් තියෙනවා. NH4+ බලන්න. මධ්‍ය පරමාණුවට සම්බන්ධ පරමාණු සියල්ලම සර්ව සමයි. මධ්‍ය පරමාණුවේ මුහුම්කරණය ලබා දෙන හැඩය sp3 චතුස්තලීයයි. අණුවේ හැඩය චතුස්තලීයයි. ඒ නිසා දීර්ඝායුර්ණය ශුන්‍ය වෙන්න ඕනේ. මේක ශුන්‍යයි. මොකද sp3 දෙන්නේ. හරි. එතකොට ශුන්‍යයි. මෙයා බලන්න. පළවෙනි නීතියම උල්ලංඝනය වෙලා තියෙනවානේ. බලන්න දෙයක් නැහැ. මේ බ්‍රෝමින් කෙනෙක් ඉන්නවා ක්ලෝරින්ම නෙමෙයි. එතකොට අනිවාර්යෙන් දීර්ඝායුර්ණයක් තියෙන්න ඕන. දැක්ක නේද? මේකෙත් පළවෙනි නීතියම උල්ලංඝනය වෙලා තියෙනවා. මේ සම්බන්ධ පරමාණු සියල්ලම සර්ව සම නැහැ. එහෙමනම් ඉතින් අනිවාර්යෙන් පළවෙනි නීතිය උල්ලංඝනය වෙලා තියෙනවා. එහෙමනම් අනිවාර්යෙන් මොකක් වෙන්න ඕන? දීර්ඝායුර්ණයක්. දෙවෙනි එක බලන්න දෙයක් නැහැ. දීර්ඝායුර්ණයක් තියෙනවා. මේකටත් කියන්න තියෙන එකයි පළවෙනි නීතියම උල්ලංඝනය වෙලා තියෙන්නේ මේ ක්ලෝරින් දෙන්නේ ඔක්සිජන්. ඒ නිසා අනිවාර්යයෙන්ම දීර්ඝායුර්ණයක් මොනවා වෙන්න ඕනද? තියෙන්න ඕන. දැන් මම හිතනවා වැඩේ හොඳටම තේරිලා තියෙන්න කියලා. දීර්ඝායුර්ණයක් තියනවද නැද්ද කියලා බලන්න. හරි මම හිතන්නේ කිසි ප්‍රශ්නයක් නෑ දැන්. ඕකේ. හරි පුතේ. දැන් හොඳට අහගන්න. දැන් ඔන්න ඔයා දන්නවා අණුවක් දැක්කහම දීර්ඝායුර්ණයක් තියනවද නැද්ද කියලා හොයාගන්න. හැබැයි අපි මෙහෙම කිව්වට දීර්ඝායුර්ණය විශේෂයෙන්ම ශුන්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. මෙම නීති උල්ලංඝනය වෙන. හොඳට තේරුම් ගන්න මේ කියන එක. මෙන්න මේ නීති දෙක උල්ලංඝනය වෙලා දීර්ඝායුර්ණය ශුන්‍ය වෙන අවස්ථාව දෙකක් තියෙනවා. අවස්ථා දෙකයි තියෙන්නේ. මම මේ අවස්ථා දෙක වාට කියනවා. මේ බලන්න. මෙන්න මේව වෙනම මතක තියාගන්න ඕනේ. මෙන්න අවස්ථා දෙක මේ බලන්න. මෙන්න අවස්ථා දෙක වෙනම මතක තියාගන්න ඕනේ, right? පළවෙනි අවස්ථාව තමයි
ඔයාලට මතක නම් sp3d මුහුම්කරණයේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියාණික ද්වීප පිරමිඩනේ. ත්‍රියාණික ද්වීප පිරමිඩ. මේකේ තියෙනවා හැඩ තුනක්. මොනවාද හැඩ? ත්‍රියාණික ද්වීප පිරමිඩ වලින් එන්න පුළුවන් පළවෙනි හැඩය. මම මේ පොඩ්ඩක් මේ මතක් කරන්න කියන්නේ මේ අණු වල හැඩ. මතක ඇතිනේ නේද? මෙහෙමනේ තියෙන්නේ. ඔන්නෝම එකක් තියෙනවා. ත්‍රියාණික ද්වීප පිරමිඩ. ඊළඟට තියෙනවා එම මුහුම්කරණයේම මොන හැඩයේද? එක ඉලෙක්ට්‍රෝන යුගලයක් ආපු ගමන් මේක ගියපු ගමන් සීසෝ හැඩය එනවා. මතක ඇති ඔයාලට. සීසෝ හැඩයට එනවා කියලා කිව්වනේ නේද? මෙන්න මෙහෙම සීසෝ හැඩයකට එනවා. ඊළඟට ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අයින් කරොත් මේ දෙක අයින් කරන්න කියලා කිව්වා. එතකොට T හැඩයට එනවා. T අකුරේ හැඩයට එනවා කියලා කිව්වා. ඒ වගේම ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් අයින් කරාම මෙයාවත් අයින් කරාම එනවා රේඛීය හැඩයකට. මෙන්න මේ අවස්ථාව, මෙන්න මේ රේඛීය අවස්ථාව, මෙන්න මේ අවස්ථාව ඊටාම විශේෂ අවස්ථාවක්. මේ අවස්ථාවේදී නීති උල්ලංඝනය වෙමින් දීර්ඝ ගූර්ණයේ ශුන්‍ය වෙන අවස්ථාවක් එනවා. මම ඒක පැහැදිලි කරන්නම් මෙහෙම. දැන් මේ බලන්න. දැන් අපි ගමු i3 කියන ව්‍යුහය ගන්න. i3 කියන එක්කෙනා දෙන්නේ පුතේ මෙන්න මෙහෙම. මම දැන් අණුවල හැඩ අඳින විදිය විස්තර කරන්නේ නැහැ. ලුයිස් ව්‍යුහ අඳින විදිය ඒවා අපි ගොඩාක් විස්තර කරන්නේ. right. මෙන්න මේක තමයි ස්ට්‍රක්චර්. මම හිතනවා ඔයාලට අඳ ගන්න පුළුවන් වෙයි කියලා. දැන් පුතේ මේක දැන් අපේ නීති ටික බලමු. මධ්‍ය පරමාණුවට සම්බන්ධ පරමාණු සමහරව සම විය යුතුයි. හරි. පළවෙනි නීතිය හරි. දෙවෙනි නීතිය බලන්න. මධ්‍ය පරමාණුවේ මුහුම්කරණයෙන් ලබා දෙන හැඩය. ඒ කියන්නේ sp3 මෙතන සම්බන්ධ පරමාණු දෙකයි ලෝන් පෙයා 3යි කියන්නේ 5යි. sp3d. ඒතර මධ්‍ය පරමාණුවේ මුහුම්කරණයෙන් ලබා දෙන හැඩය ත්‍රියාණික ද්වීප පිරමිඩ වෙන්න ඕනනේ. ත්‍රියාණික ද්වීප පිරමිඩ වෙන්න එපේ. හැබැයි දැන් මධ්‍ය පරමාණුවේ මුහුම්කරණයෙන් ලබා දෙන හැඩය නෙමෙයි අණුවේ හැඩය රේඛීය වෙලා තියෙන්නේ. දෙවෙනි නීතිය උල්ලංඝනය වෙලා තියෙනවා. පළවෙනි නීතිය උල්ලංඝනය වුණොත් නම් අනිවාර්යයෙන්ම දීර්ඝ ගූර්ණයක් තියෙනවා. මේකේ පළවෙනි නීතිය උල්ලංඝනය වෙලා නැහැ. දෙවෙනි නීතිය උල්ලංඝනය වෙලා තියෙනවා. මේ දෙවෙනි නීතිය තමයි මේ උල්ලංඝනය වෙන්න පුළුවන් අවස්ථා දෙක. දෙවෙනි නීතිය උල්ලංඝනය වුණොත් අපි දන්නවා දීර්ඝ ගූර්ණයේ ශුන්‍ය නැහැ කියලා තමයි අපි ගන්නෙ. හැබැයි මේ අවස්ථාවේදී අපි දීර්ඝ ගූර්ණයේ ශුන්‍යයි කියලා තමයි ගන්න. මේ අවස්ථාවේදී දීර්ඝ ගූර්ණයේ ශුන්‍යයි කියලා ගන්න. ඒ නිසා මතක තියාගන්න විශේෂයෙන් sp3d මුහුම්කරණයේ ඇවිල්ලා අණුවේ හැඩය රේඛීය වුණොත් ආයි බලන්න sp3d මුහුම්කරණයේ ඇවිල්ලා අණුවේ හැඩය රේඛීය වුණොත් මුහුම්කරණයේ sp3d ඇවිල්ලා අණුවේ හැඩය රේඛීය වුණොත් සහ සියලුම සම්බන්ධ පරමාණු සර්වසමත් වෙලා නම් දීර්ඝ ගූර්ණයක් තියෙනවා කියලා නෙමෙයි ගන්නෙ ශුන්‍යයි කියලා ගන්නෙ. ඔක විශේෂ අවස්ථාවක්. ඔක මතක තියාගන්න. මම වෙන විදියක් කියන්නේ. දැන් ඔයාලට භෞතික විද්‍යාත්මකව දන්නවා. දැන් අපි පොඩ්ඩක් මේක දීර්ඝ ගූර්ණේ ලකුණු කරලා බලමු. දැන් මේ i1යි මේ i1යි අතර දීර්ඝ ගූර්ණයක් නෑ පුතේනේ. මේ දෙක අතර දීර්ඝ ගූර්ණයක් නෑ. මේ දෙක අතරත් දීර්ඝ ගූර්ණයක් නෑ. අපි දන්නවනේ දීර්ඝ ගූර්ණයක් පිටින්නේ නෑනේ සම්බන්ධ සමාන පරමාණු අතර. මොකද විද්‍යුරණතා වෙනසක් නෑනේ. එහෙමනම් දීර්ඝ ගූර්ණයක් එන්න තියෙන්නේ මෙන්න මේ දෙක. මෙන්න මෙතනින්. මෙන්න මේකෙන් එළියට මම කිව්වා හැම වෙලේම පිටට ලකුණු කරන්න. ඉලෙක්ට්‍රෝන යුගලයකින් බලය පිටට. ඉලෙක්ට්‍රෝන යුගලයෙන් බලය පිටට ලකුණු කරන්න. ඒතර මේ බලය අපි F කියලා කිව්වොත් මේ බලයත් F මේ බලයත් F වෙන්න එපා. මොකද ඉලෙක්ට්‍රෝන යුගල් තුනෙන් බලය එක සමානයි. දැන් ඔයා භෞතික විද්‍යාව ඉගෙන ගන්න විදියට අපිට පුළුවන් මේක y තලයට දෛශික විභේදනයකට ලක් කරන්න. මේ බලන්න. මොකද මේ තුන් දෙනාම එකම තලයේනේ. එතකොට මෙතන කෝණේ අන්තරම අංශක 60ක් විතර වගේ වෙන්නේ. මෙතන අංශක 60යි. එතන මෙයා F නම් මෙයා F නම් ඔයා දන්නා උඩ අතට දෛශික විභේදනය ඉන්නේ 2F cos θ. පහළ අතට එන්නේ cos අංශක 60 භාගය නිසා cos අංශක 60 භාගය නිසා භාගය ආදේශ කරාම උඩට තියෙන බලයත් F යටට තියෙන බලයත් F. එතකොට දැන් ඔයාලට තේරෙනවා උඩට තියෙන බලයට පහළට තියෙන බලය උඩ අඳින බලයටම පහළට සමාන බලයකින් අදිනකොට Fයි මේ Fයි මොකද වෙන්නේ? කැපිලා තුලිත වෙනවා. එකම බලයකින් ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට අදිනකොට දීර්ඝ ගූර්ණයේ ශුන්‍ය වෙනවා. අන්න ඒ නිසා තමයි මේකේ mu බිඳුව වෙලා තියෙන්නේ. right mu බිඳුව වෙලා තින්නේ. ඒ නිසා දැන් අපි මේ කතා කරපු මොලිකියුල්ස් එක්ක බලනකොට
මේ අපි අඳපු සෑම ව්‍යුහයක්ම නීති දෙකම පිළිපැද්දොත් විතරයි ද්විධා කූර්ණයේ ශුන්‍ය වෙන්නේ. නමුත් දැන් මම මේ කිව්ව විශේෂ අවස්ථාව ගත්තම මම මේ දැන් කිව්ව විශේෂ අවස්ථාවේදී මොකද මේ පළවෙනි නීතිය නම් පිළිපැදලා තියෙනවා. හැබැයි දෙවෙනි නීතිය උල්ලංඝනය වෙලා තියෙනවා. දෙවෙනි නීතිය උල්ලංඝනය වුණත් ද්විධා කූර්ණයේ ශුන්‍ය වෙලා තියෙනවා. ඒ නිසා ඒක විශේෂ අවස්ථා නිසා රතු පෑනෙන් ලියා ගන්න. මේවට අපි එක්සෙප්ෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ නීතිය උල්ලංඝනය වෙමින් ද්විධා කූර්ණයේ ශුන්‍ය වෙන අවස්ථාවක් තමයි මේක අපිට ගන්න වෙන්නේ. රයිට්? ඕකේ. මෙන්න මේක පොඩ්ඩක් අපි ලස්සනට ලියා ගන්න රතු පෑනෙන්. ලස්සන ලියා ගන්න. තව අවස්ථාවක් තියෙනවා. ඒකත් මම කියන්නම්. මේක ලියා ගන්න වීඩියෝ එක පෝස්ට් කරන්න. දෙවෙනි එක්සෙප්ෂන් එක තමයි පුතේ sp3d2 වල. අපි දන්නවා sp3d2 කියලා කියන්නේ අෂ්ටතලීය ව්‍යුහයක් නේ. මෙන්න මෙහෙමනේ තියෙන්නේ ඕක. ඔන්න ඔහොම ව්‍යුහයක් තියෙන අෂ්ටතලීය. අෂ්ටතලීය එකෙත් අපි දන්නවා ඩීවියේෂන් හැඩ තියෙනවා දෙකක්. මොකද එක තමයි සමචතුරස්‍ර පිරමීඩ. මතකද නේද? සමචතුරස්‍ර පිරමීඩ අවස්ථාව කියලා කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. මෙන්න මෙහෙම තියෙනවා මෙන්න මේ අවස්ථාව තියෙනවා. දැන් මේක පිරමීඩයක් වගේනේ නේද? මේ තියෙන්නේ. මම මේ අණු වල හැඩ කරද්දි කරානේ මේවා. මෙන්න මෙහෙම. මේ පිරමීඩයක් වගේ සමචතුරස්‍ර පිරමීඩ කියන්නේ. මේකේ තව හැඩයක් තියෙනවා සමචතුරස්‍ර තලීය කියලා. මතකද? එක ලෝන් පෙයා එකක් ආවොත් නෙමෙයි මෙහෙම වෙන්නේ. සමචතුරස්‍ර තලීය කියලා එකක් තියෙනවා. ඒකෙන්නේ මෙහෙමයි පුතේ. රයිට්? ඔන්නෝම වෙන්නේ. මෙන්න මෙහෙම හැඩයක් තියෙන සමචතුරස්‍ර තලයේ. එතන මෙතනයි දෙකේම ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. right okay. අපි ඒකට උදාහරණයක් ගමුද? අපි ගමු xenon වල HCF4 වගේ ව්‍යුහයක් ගන්න. දැන් මේක බලන්න අදින විදිය. xenon ඉන්නවා, fluorine ඉන්නවා. මෙතන fluorine ඉන්නවා, මෙතනත් fluorine ඉන්නවා, මෙතනත් fluorine ඉන්නවා. හරි? මේක අපි දැන් දන්නවා මේ ෆ්ලුවරින් xenon කියන 8 වෙනි කාණ්ඩ එක්කෙනෙක් නේ. 8 වෙනි කාණ්ඩේ නම් එයාගේ 8ක් තියෙන්න ඕනේ. මෙතන 4යි 5යි 6යි 8යි. ඔන්නෝමයි 8 හැදෙන්නේ. දැන් අපි පොඩ්ඩක් බලමුද මෙයාට මොකද වෙන්නේ කියලා නීති ටික. පළවෙනි නීතිය මධ්‍ය පරමාණුවට සම්බන්ධ පරමාණු සියල්ල සර්ව සම්වියතුයි. හරි. ඒක හරි. දෙවෙනි නීතිය මධ්‍ය පරමාණුවේ මුහුම්කරණයෙන් ලබා දෙන හැඩය අෂ්ටතලීයයි. මොකද සම්බන්ධ පරමාණු 4යි මධ්‍ය පරමාණුවට ලෝන් පෙයාස් දෙකක් ආවම ඔක්කොම 6ක් වෙනවා. 6ක් ආවොත් එහෙම sp3d2 වෙන්නේ. එහෙමනම් අෂ්ටතලීය වෙන්න ඕන. හැබැයි පුතේ අණුවේ හැඩය අෂ්ටතලීය නෙමෙයි. අණුවේ හැඩය මොකද්ද? සමචතුරස්‍ර තලීය. අණුවේ හැඩය සමචතුරස්‍ර තලීය. ඒ කියන්නේ දෙවෙනි නීතිය උල්ලංඝනය වෙලා හැබැයි ඒත් මම දැන් කිව්වා මේක විශේෂ අවස්ථාවක් mu සමානයි බිඳුව වෙනවා කියලා. මේක වෙන්නේ මෙන්න මෙහෙමයි. මේක වෙන්නේ පුතේ මෙන්න මෙහෙම අවස්ථාවක්. මේ බලන්න. මේ පැත්තට විද්‍යුරණතාවය නේ මෙයා 4.0ක් නේ. විද්‍යුරණතාවය වැඩි මේක නා ෆ්ලුවරින්. මෙයා මෙහෙට අදිනකොට මෙයා මෙහෙට අදිනවා. එතකොට ඒකට ඒක තුලිත වෙනවා. මෙයා මෙහෙට අදිනකොට මෙයා මෙහෙට අදිනවා සමාන බලයකින්. එතකොට මේ දෙකත් තුලිත වෙනවා. මෙයා උඩ අතට අදිනකොට මෙයා පහළ අතට අදිනවා. ඒ බල දෙකත් තුලිත වෙනවා. එතකොට ඔයාලට තේරෙනවා සමස්ත බල ප්‍රතිවිරුද්ධ දිශා අතර සර්වසම වීම නිසා බල කැන්සල් වෙනවා. බල තුලිත වෙලා කැන්සල් වෙනවා. හරි ඔයගොල්ලෝ බල තුනක් යටතේ සමතුලිතතාවය ඉගෙනගෙන තියෙනවානේ ෆිසික්ස් වල. ඒකම තමයි මේ කියන්නේ. එතකොට මේ අර සංප්‍රයුක්ත බලයක් හටගන්නේ නැහැ කොහෙටවත්. එතකොට මොකද වෙන්නේ පුතේ? සංප්‍රයුක්ත බල හට ගැනීමක් නැති නිසා ද්විධාය කූර්ණය ශුන්‍ය වෙන්න පුළුවන්. එතකොට මේ තියෙන හැම ද්විධාය කූර්ණය ශුන්‍ය වෙච්ච අවස්ථාව. එතකොට mu සමානයි නැවත බිඳුව වෙලා තියෙනවා. හරි. දැන් ඔන්න ඔයාලට ද්විධාය කූර්ණය සම්බන්ධ මූලික સિદ્ધාන්ත කරුණු සියල්ලම සාකච්ඡා කරලා අවසන්. දැන් ද්විධාය කූර්ණය සාමාන්‍යයෙන් අණුවකට ශුන්‍ය වෙන්න ඕනේ. මම ආයෙ කියනවා. ද්විධාය කූර්ණය සාමාන්‍යයෙන් අණුවකට ශුන්‍ය වෙන්නම ඕනේ. මොන අවශ්‍යතා දෙක තිබ්බොත්ද? මධ්‍ය පරමාණුවට සම්බන්ධ වෙලා තියෙන පරමාණු සියල්ලම සරසම වෙලා මධ්‍ය පරමාණුවේ මුහුම්කරණයෙන් ලබා දෙන හැඩයම අණුවේ හැඩය වෙනවා නම් අනිවාර්යෙන් ද්විධාය කූර්ණය ශුන්‍ය විය යුතුයිම තමයි. ඒක කිසි කතන්දරයක් නෑ. හැබැයි දරුවෝ ද්විධාය කූර්ණය ශුන්‍ය නොවී තියෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. මොනවද? මධ්‍ය පරමාණුවට සම්බන්ධ මධ්‍ය පරමාණු සම්බන්ධ සියලුම පරමාණු සරසම වෙලා තියෙනවා. හැබැයි මධ්‍ය පරමාණුවේ මුහුම්කරණයෙන් ලබා දෙන හැඩයම අණුවේ හැඩය නොවන අවස්ථා දෙකක් මම ඔයාලට කිව්වා. එකක් sp3d මුහුම්කරණ අවස්ථාවේ රේඛීය අවස්ථාව.
සහ sp3d2 අෂ්ටතලීය කියන මුහුම් කරන අවස්ථාවේ සමචතුරස්‍රතලීය කියන අවස්ථාව. මෙන්න මේ අවස්ථා දෙකේදී ඔයා මතක තබා ගත යුතුයි. මොකද වෙන්නේ? ද්විධව ගූර්ණය ශුන්‍ය වෙනවා. ඒක විශේෂ අවස්ථා දෙකක්. මේ අවස්ථා දෙක හොඳට මතක තියාගන්න. ඒකට මම දැන් කිව්වා ද්විධව ගූර්ණය ශුන්‍ය වෙන්නේ හේතුව. ඔය අවස්ථා දෙක ඇරුණාම සාමාන්‍යයෙන් නම් ද්විධව ගූර්ණය ශුන්‍ය වෙන අවස්ථා වෙන අනිත් අවස්ථා ඉතින් අපිට සාමාන්‍යයෙන් ගන්න තියෙන්නේ අර නීති දෙකම පිළිපදිනවා කියලා තමයි. මේ අවස්ථා දෙක ඇරුණාම අනිත් ඕනෑම අවස්ථාවකදී මේව නීති දෙක පිළිපදිනවා. right? හැබැයි දැන් ඔය ද්විත්ව බන්ධන පවතින අවස්ථාවන් වලට අපි දැන් මේ කතා කරේ නෑ. දැන් මේ කාබන් ද්විත්ව බන්ධන පවතින අවස්ථා මේවා විශේෂ අවස්ථා. ඒ අවස්ථාවල සමහර වෙලාවට ද්විධව ගූර්ණය ශුන්‍ය වෙන අවස්ථාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදියට කාබන් මෙතන ක්ලෝරින්, මෙතන බ්‍රෝමීන්, මෙතන ක්ලෝරින්. දැන් මේ වගේ අවස්ථාවක් බලන්න. දැන් මේ වගේ අවස්ථාවකදී ද්විධව ගූර්ණය ශුන්‍ය වෙන්න පුළුවන්. මොකද මේක මේ පැත්තට. ඒතකොට ඒක අර නීතිත් එක්ක කතා කරන්න බෑ. මොකද මේ කාබන් ද්විත්ව බන්ධන පවතින අවස්ථාවනේ. එතකොට අණුවට මුහුම් කරන දෙකක් තියෙනවනේ. මේ කාබන්ටත් මුහුම් කරණයක් තියෙනවා, මේ කාබන්ටත් මුහුම් කරණයක්. ඒ වගේ අවස්ථාවන් වලදී සම්මිතිකතාවයේ සලකා තමයි හිතන්න වෙන්නේ. ඒ වගේ අවස්ථාවන් වලට මම මේ කියන කතාව හරියන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි එක මධ්‍ය පරමාණුවක් පමණක් පවතින අවස්ථාවන් වලට අපි ওই නීති දෙක පමණයි පාවිච්චි වෙන්නේ. මේ වගේ අවස්ථාවක බලන්න ක්ලෝරින් කැපිලා යනවා, බ්‍රෝමින් කැපිලා යනවා. එතකොට ඉතින් ශුන්‍ය වෙන්න ඕනේ. ඒතර මේවා අපි දැන් අර නීතිත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මේක නිකන් බැලුවම් පේනවනේ අපිට ද්විධව ගූර්ණය ශුන්‍යයි කියලා. දැන් මේ වගේ එකක් බලන්න. CH3COCH3. මේක නැවත අර වගේ අපි දන්න උදාහරණයක් නේ. මධ්‍ය පරමාණුවට සම්බන්ධ පරමාණු සර්ව සම නැහැ. ඉතින් අනිවාර්යෙන් ද්විධව ගූර්ණයක් තියෙන්න ඕනේ මේ වගේ ඒවාට. මේ කාබන් ද්විත්ව බන්ධනයේ පවතින අවස්ථාවල මුහුම් කරන දෙකක් තියෙනවා. මෙයාටත් මුහුම් කරන්නත් තියෙනවා, මෙයාටත් මුහුම්. නමුත් මේකේ මෙයාට විතරයි මුහුම් කරන්නේ අපි සලකන්නේ. මධ්‍ය පරමාණුව කිය. ඒතර මේ වගේ අවස්ථාවලදී අපි නීතිය පාවිච්චි කරනවා. මේ අවස්ථාවේදී නීති පාවිච්චි කරන්න ඕනේ නැහැ. නිකන් බැලුවම අපි තේරුම් ගන්න ඕනේ මේක හරියද කියලා. දැන් උදාහරණයක් දැන් මෙතන අයඩින් වගේ කෙනෙක් හිටියොත් අන්න ද්විධව ගූර්ණයක් තියෙනවා. ඇයි? මේ පැත්තට අදින බලයට වඩා මේ පැත්තට අදින බලය වෙනස්. ඒතර මෙයා තුලිත වෙන්නේ නැහැ. එතකොට ද්විධව ගූර්ණයක් තියෙනවා. ක්ලෝරින් හිටියොත් ද්විධව ගූර්ණයක් නැහැ. ඒකත් අපි පොඩ්ඩක් ලියාගමු. right? මෙන්න මේ වගේ ක්ලෝරින් තියෙන අවස්ථාවේ ද්විධව ගූර්ණය ශුන්‍ය වෙන්න පුළුවන්. අයඩින් ඉන්න වෙලාවක් වුණොත් ඒක පරමාණුවක් වෙනස් වෙච්ච ගමන් ද්විධව ගූර්ණයක් තියෙන්න පුළුවන්. right? ඒකත් ලියා ගන්න. ද්විධව ගූර්ණය ශුන්‍ය වෙන අවස්ථාවක් සහ ශුන්‍ය නොවන අවස්ථාවක්. ඔය මධ්‍ය පරමාණු අවස්ථා දෙකක් මුහුම් කරන දෙකක් තියෙනවනේ මේ දෙන්නට. ඒ වගේ අවස්ථාවන් වලදී අපි නීති පාවිච්චි කරන්න ඕනේ අණුව දිහා බලලා තීරණය කරන්න පුළුවන්. right? ඒවත් ලියා ගන්න විශේෂ අවස්ථාවක් නිසා. ඒ අරුණාම සාමාන්‍යයෙන් මධ්‍ය පරමාණුවක් තියෙනවද? මධ්‍ය පරමාණුව දිහා බලලා ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ද්විධව ගූර්ණයක් තියෙනවාද නැද්ද කියලා යෝජනා කරගන්න. right? අපි චුට්ටි ප්‍රශ්නයකුත් බලමු. දැන් ඔක්කොම ටික ඔයා තීරණේ කවර් කරගෙන ඇති කියලා හිතනවා. අපි පොඩි ප්‍රශ්නයක් බලමු. අපි බලමු. right? අපි බලමුකෝ. හරි. දැන් මේ වගේ ප්‍රශ්නයක් බලමු. හරි. මේ බලන්න පුතේ. ප්‍රශ්නාංක 2. මේක මේ 2020 විශාඛ විද්‍යාලයේ පේපර් එකක්. right? right. විශාඛ විද්‍යාලයේ පේපර් එකක්. ප්‍රශ්නාංක 2. දැන් පොඩ්ඩක් බලන්න දැන් කල්පනා කරලා ඔයාලට මේ තර්කයේ ගොඩනගා ගන්න පුළුවන්ද කියලා දැන් අපි ඉගෙන ගත්තදී. ප්‍රශ්නාංක 2 හොඳට කියවන්න බලන්න. පහත දැක්වෙන ඒවා අතරින් වැඩිම ද්විධව ගූර්ණය ඇත්තේ කුමන අණුවට හෝ අයනයටද කියලා අහලා තියෙනවා. දැන් ඔන්න අණු කීපයකුත් දීලා තියෙනවා මේ. දැන් ඉතින් මේවයි ලොයිස් වීව ඇඳ ගන්න වෙනවා. නැත්නම් අපිට තීරණය කරන්න බෑනේ. නයිට්‍රේට් අයනය කොහොමද එන්නේ? දැන් ඔයා try කරලා තියන්න. නයිට්‍රේට් අයනය එන්නේ මෙන්න මෙහෙම පුතේ. නයිට්‍රේට් අයනය මෙන්න මෙහෙම වෙන්නේ. මෙන්න නයිට්‍රේට් අයනය. හොඳේ. මම හිතනවා නයිට්‍රේට් අයනය ඇඳ ගන්න තේරෙනවා ඇති කියලා. එතන මෙයාට ද්විධව ගූර්ණයක් තියෙනවද කියලා බලන්න. මධ්‍ය පරමාණුවට සම්බන්ධ පරමාණු සර්ව සමයිනේ. මධ්‍ය පරමාණුවට සම්බන්ධ පරමාණු සර්ව සමයිනේ. පළවෙනි නීතිය හරි. මධ්‍ය පරමාණුවේ මුහුම් කරණය ලබා දෙන හැඩය මොකද්ද? මධ්‍ය පරමාණුවේ මුහුම් කරණ sp2. ඒතර මුහුම් කරණය ලබා දෙන හැඩය තලීය ත්‍රිකෝණාකාරයි. අණුවේ හැඩයත් තලීය ත්‍රිකෝණාකාරයි. මොකද මධ්‍ය පරමාණු වට වියුක්ම ඉලෙක්ට්‍රෝන යුගල් නැහැ. ඒ කියන්නේ නීති දෙකම හරි. එහෙමනම් මෙයාගේ ද්විධව ගූර්ණය ශුන්‍ය වෙන්න ඕන. මෙයාට ද්විධව ගූර්ණයක් නැහැ. මෙන්න බලන්න මේ කවුද? මේ අර එක්සෙප්ෂන් එක. මම කියවනේ අර බාහිර නීති උල්ලංඝනය වෙලා ඉන එක්කෙනෙක් නේද මේ බලන්න.
XCF4 කියන එක්කෙනා ඇදලා බැලුවම ඔයාලට පේනවා මේ තියෙන සම්බන්ධ පරමාණු 4යි මේ sorry මධ්‍ය පරමාණු වටා සම්බන්ධ පරමාණු සියල්ලම සර්ව සමයි. හැබැයි මුහුම්කරණය සම්බන්ධ පරමාණු 4යි 5යි 6යි. මෙයා sp3d2. sp3d2 නම් අපි දන්නවා අණුවේ හැඩය අෂ්ටතලීය වෙන්න ඕන. මේ sorry ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීය. හැබැයි දැන් අපි දන්නවා දෙවෙනි නීතිය පළවෙනි නීතිය හරි දෙවෙනි නීතිය උල්ලංඝනය වෙලා තියෙනවා. sp3d2 නම් අෂ්ටතලීයයි. එහෙමනම් අණුවේ හැඩය වෙන්න ඕනි අෂ්ටතලීයම වෙන්න ඕන ද්විධාගුණේ ශුන්‍ය වෙන්න. හැබැයි මෙයා සමචතුරස්‍රතලීය. ඒක විශේෂ අවස්ථාවක් දැන් මම ටිකකට කලින් කිව්වා. එතකොට ඒ විශේෂ අවස්ථාවන්ගේ එක්සෙප්ෂන් එකක්. ඒ කියන්නේ වෙනස් වෙන තැන. එතකොට මම කිව්වා මේක ද්විධාගුණේ ශුන්‍යයි කියලා ගන්න ඕන එකක් කියලා. ඔන්න බලන්න දැක්කනේ අහලා තියෙන විදිය. ප්‍රශ්නේ අහන්නේ ඌව දාලා තමයි අහන්නේ. ඒතර මෙයාගේ ද්විධාගුණේ ශුන්‍යයි. සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් SO3 SO3 කොහොමද පුතේ එන්නේ? මෙහෙම නේද SO3 අඳින්නේ. SO3 ඔන්න ඔහොම අඳින්න. දැන් බලන්න. මධ්‍ය පරමාණුවට සම්බන්ධ පරමාණු සියල්ලම සර්ව සමයි. මධ්‍ය පරමාණුවට සම්බන්ධ පරමාණු සියල්ලම සර්ව සමයි. කිසි ප්‍රශ්නයක් නැහැ. මධ්‍ය පරමාණුවට සම්බන්ධ පරමාණු සියල්ල සර්ව සම වුණාට මොකද වෙලා තියෙන්නේ? අනේ ඒක හරි. සම්බන්ධ පරමාණු සියල්ලම සර්ව සමයි. ඊට පස්සේ මධ්‍ය පරමාණුවේ මුහුම් කන්නේ sp2 ඒ කියන්නේ තලිය ත්‍රිකෝණාකාරයි. අණුවේ හැඩයත් තලිය ත්‍රිකෝණාකාරම තමයි. නිතර වාට පුළුවන් කියලා. මොකද මධ්‍ය පරමාණුවේ වියුක්ම ඉලෙක්ට්‍රෝන යුගල නැහැ. එහෙමනම් ඉතින් අණුවේ හැඩයයි මූලික හැඩයයි දෙකම සමානයි. ඉතින් එහෙමනම් අනිවාර්යෙන් මොකද වෙන්නේ? ද්විධාගුණේ ශුන්‍යයි. ඒතර මෙයාට ද්විධාගුණේ ශුන්‍ය වෙන්න ඕන. PHP මේක බලන්න. PHP කියන්නේ මෙහෙම එක්කෙනෙක් නේ. ඇමෝනියා වගේ එක්කෙනෙක් නේ PHP කියලා කියන්නේ. මධ්‍ය පරමාණු සම්බන්ධ පරමාණු සර්ව සමයි පළවෙනි නීතිය හරි. හැබැයි දෙවෙනි නීතිය උල්ලංඝනය වෙලා තියෙනවා. මධ්‍ය පරමාණුවට සම්බන්ධ පරමාණු 3යි ලෝන් පෙයර් එකයි 4යි. එහෙමනම් අණුවේ මූලික මේ උත්තරේ වෙස්පයි අගය නැත්තම් අංකය අංක 4 වෙන්න ඕනේ. අංක 4 එනවා නම් එයා චතුස්තලීය වෙන්න ඕනේ. චතුස්තලීය වෙනවා නම් මොකද වෙන්නේ පුතේ? චතුස්තලීය වෙනවා නම් ඉලෙක්ට්‍රෝන වල අණුවේ හැඩය චතුස්තලීය වෙන්න ඕනේ. හැබැයි අණුවේ හැඩය චතුස්තලීය නෙමෙයි. අණුවේ හැඩය පිරමිඩීය. ඒ කියන්නේ දෙවෙනි නීතිය උල්ලංඝනය වෙලා. මේක එක්සෙප්ෂන් එකක් නෙමෙයි. අර බාහිර කිව්ව අවස්ථා දෙක නෙමෙයි. එහෙමනම් මේක ද්විධාගුණයක් තියෙන අවස්ථාවක් තමයි ගන්න ඕනේ. ඔන්න ද්විධාගුණයක් තියෙන අවස්ථාවක් අපිට හම්බ වුණා. ඊළඟට SiCl4 මේ බලන්න. SiCl4 කියන එක ගත්තොත් පුතේ 4 දෙනෙක් ඉන්නවා. මධ්‍ය පරමාණුවට සම්බන්ධ පරමාණු 4 දෙනාම සර්ව සම. ඒක හරි. මධ්‍ය පරමාණුවේ මුහුම්කරණය sp3 මධ්‍ය පරමාණු මුහුම්කරණය sp3 මධ්‍ය පරමාණු සම්බන්ධ පරමාණු 4 සර්ව සම. එතකොට මධ්‍ය පරමාණු ලබා දෙන හැඩය චතුස්තලීය අණුවේ හැඩයත් මොකද්ද? චතුස්තලීය. ඒක දෙකම හරි. දෙකම සර්ව සම. එහෙමනම් නීති දෙකම හරි. නීති දෙකම හරනම් ද්විධාගුණේ ශුන්‍යයි. එහෙමනම් වැඩිම ද්විධාගුණයක් තියෙන්න ඕන කාටද? අනිවාර්යෙන් PHP. මොකද එයාට තමයි ද්විධාගුණය මෙතන තියෙන්නේ. ඊටු 4 දෙනාටම ද්විධාගුණේ ශුන්‍ය වෙලා තියෙන්නේ. හරි නේද? ඔන්න විභාගයට ප්‍රශ්නයක් අහන විදිය ද්විධාගුණේ පාවිච්චි වෙලා. හරි නේද? right okay. හරි. දැන් මම හිතනවා ද්විධාගුණේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් හම්බුණා කියලා. right. දැන් අපි යමු වෙනත් මාතෘකාවක්. දැන් මේකේ මේ අපි දෙවෙනි පාඩමේ අවසන් හරියේ ඉන්නේ. නමුත් අපිට කරන්න තියෙනවා අන්තරාණුක ආකර්ෂණ බල තාම කරලා නැහැ. අන්තරාණුක ආකර්ෂණ බල ඉස්සරහට කරනවා. ඒකත් වීඩියෝ එකකින්ම තමයි කවර් කරන්න ඔයාලට. සහ මේ අයනික බන්ධන ලෝහක බන්ධන සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කරන්න තියෙනවා. අපි ඒක බලමු ඉදිරි වීඩියෝ එකේ. හරි. දැන් මෙන්න බලන්න බන්ධන කෝණත් මෙතන පොඩ්ඩක් අපි නැවත සාකච්ඡා කරමු. මම විශේෂයෙන් කියන්න තියෙනවා මේ බන්ධන කෝණ. දැන් අපි බන්ධන කෝණ කතා කරා චතුස්තලීය මතකයේදී. දැන් මුලින්ම අපි කතා කරමු SP අවස්ථාව. දැන් හරි. දැන් ද්විධාගුණේ ඉවරයි පුතේ. ඔච්චරයි තියෙන්නේ වාට ද්විධාගුණේ කරන්න. මේක හොඳට ස්ටඩි කරන්න. එතකොට අර ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරගන්න පුළුවන්. දැන් ලියන මාතෘකාව බන්ධන කෝණ සංසන්දනය කියලා. බන්ධන කෝණ සංසන්දනය කිරීම. දැන් බන්ධන කෝණ සංසන්දනය කිරීමේදී අපි විශේෂයෙන්ම දැනගත යුතු බන්ධන කෝණ මොනවාද? අපි විශේෂයෙන්ම දැනගන්න ඕන බන්ධන කෝණ මම ඔයාලට කිව්වා මේ SP දැන් SP අවස්ථාවනේ SP රේඛීය අවස්ථාවනේ. SP රේඛීය අවස්ථාවේ අපි දන්නවා බන්ධන කෝණය අංශ 180. ඒකවා ඉතින් බලන්න දෙයක් නැහැ. ඒක මතකයි. SP2 වලදී අපි දන්නවා බන්ධන කෝණය අංශක 120යි නේ. මතක ඇතිනේ. හැබැයි මම ඔයාලට කිව්වා මේකේ අපිට ඩීවියේෂන් අවස්ථාවක් එනවා කියලා කිව්වනේ මතකයි. කෝණික අවස්ථාවක් එනවා කියලා කිව්වා.
මේ කෝණික අවස්ථාවේ බන්ධන කෝණය සංසන්දනය කරන විදිය කිව්වා මේක අංශ 120ට වඩා අඩුයි. හැබැයි මහා ගොඩක් අඩු නැහැ. මේක අනිවාර්යෙන් අංශක 109.5ට වඩා වැඩි. 109.5ට වඩා ගොඩක් වැඩි. 120ට වඩා චුට්ටයි අඩු. 119ක් 118ක් වගේ තමයි වෙන්නේ. හරිනේ මෙතන බන්ධන කෝණ සංසන්දනයේ මතක ඇති. SP3 වල මම ඔයාලට කිව්වා මෙන්න මෙහෙම මෙයාගේ බන්ධන කෝණය අංශක 109.5ක් විතර වගේ වෙයි. හරි අංශ 109.5ක් විතර වගේ තමයි වෙන්නේ. එතකොට මේකේ ඩීවියේෂන් හැඩයක් තියෙනවා පිරමිඩිය නේ. හරි පිරමිඩිය හැඩයක් තියෙනවා. එතකොට පිරමිඩිය හැඩයක් තියෙනවා නම් බන්ධන කෝණය කීයක් විතරද වෙන්නේ? දැන් මේක පටන් ගන්න 109.5යි නම් මෙතන මම ඔයාලට කිව්වා බන්ධන කෝණය සංසන්දනය කරන විදිය. මෙතන බන්ධන කෝණය ඉන්නේ අංශක 109.5ට වඩා ටිකක් අඩු වෙනවා. ටිකයි අඩු, මහා ගොඩක් අඩු නෑ. මේක ආසන්න වශයෙන් අංශ 107ක් විතර වගේ තමයි වෙන්නේ. ඇමෝනියා වල ගත්තොතින් එහෙම. ඇමෝනියා වල අංශ 107ක් විතර වගේ තමයි. හරි? right. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපි බියුක්ම ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ගත්තොත් එහෙම බියුක්ම ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ගත්තොත් මේක තව ඩීවියේෂන් හැඩයක් තියෙනවනේ මතකයිනේ. එතකොට දැන් මෙන්න මෙහෙම වෙන්නේ. හරි දැන් ඔන්න අපි ජලය වගේ උදාහරණයක් මෙන්න මේක තීටා. මෙයාගේ බන්ධන කෝණය පුතේ අංශක 109.5ට වඩා තරමක් වැඩිපුර අඩු වෙනවා. දැන් මේකේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේකේ ආසන්න වශයෙන් අපි ජලය වගේ උදාහරණයක් ගත්තොත් එහෙම ජලය වගේ උදාහරණයක් ගත්තොත් අංශක 104.5යි බන්ධන කෝණය. මම ඒක දැන් මේ උදාහරණ ටිකක් කියන්නම්. දැන් මෙතන අපි ගත්තොත් එහෙම මේකට උදාහරණයක් ගමු ඇමෝනියා. මේ තියෙන උදාහරණය ඇමෝනියා. මේකට හොඳේ. ඇමෝනියා වල බන්ධන කෝණය අංශක 107යි. හරිනේ 109 වඩා ටිකයි අඩු. දැන් මේකෙන් එන්නේ මේ ජලය. මේ ජලයේ උදාහරණය. ජලයේ උදාහරණය අංශ 104.5ක් විතර වගේ තමයි වෙන්නේ බන්ධන කෝණය. right? එතකොට මතක තියාගන්න බන්ධන කෝණය ටික ටික අඩු වෙනවා. හරි 104.5. හරි. මේ ටික තමයි විශේෂයෙන්ම බන්ධන කෝණ මතක තියාගන්න තියෙන්නේ ඔයාලට. මේ බන්ධන කෝණවල පැහැදිලි කිරීමක් ඔයාලට කරන්න පුළුවන් වෙන්න ඕනේ. අංශ 120 සිට 120 බර ටිකක් අඩු වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මේකදී 109.5ට වඩා ටිකයි 107. ඊට පස්සේ දෙකක් આવුත් ගොඩක් අඩු. ඇයි දැන් මේකට හේතුව? ඒකට හේතුව පුතේ මොකද්ද? මේ බන්ධනය මේ ඔයාලට කලින් වීඩියෝ එකේදී ඒක පැහැදිලි කරා. මේ බන්ධනය ගැලවිලා ඉලෙක්ට්‍රෝන යුගලයක් ආවම මේ ඉලෙක්ට්‍රෝන යුගලය මේ බන්ධනය ලං වෙනවා. ලං වෙද්දී විකර්ෂණය වෙනවා. මොකද මෙයා ඍණාරෝපිතයි බන්ධනත් ඍණාරෝපිතයි. ඒ කියන්නේ මේ විකර්ෂණය නිසා තමයි අඩු වෙන්නේ. හැකිලිලා අඩු වෙනවා. ඒතර මෙතනත් එහෙමයි. මේ බන්ධන මේ ඉලෙක්ට්‍රෝන යුගලය සහ බන්ධන අතර රිපල්ෂන් එකෙන් තමයි මේ අඩු කරලා තියෙන්නේ. මෙතන රිපල්ෂන් එක වැඩි, විකර්ෂණය වැඩි. ඒ නිසා බන්ධන කොනේ ගොඩක් අඩු වෙලා තියෙනවා. 104.5 right. ඔය ටික තමයි විශේෂයෙන්ම දැනගන්න ඕනේ. ඒකට අමතරව ඔයාලට දැන් ඔය අපි SP3D මුහුම් කරණයේදී මම කිව්වා මේ ඔයා විශේෂයෙන් හැඩගෙන මතක තබා ගත යුතු නැහැ ඇත්තටම මෙතන. right. ඒකේ විශේෂයෙන්ම තියෙන්නේ මෙන්න මේ වගේනේ. ඒක හැඩ දෙකක් තියෙනවා. මේක තමයි හරිම හැඩේ. අපි PCl5 වගේ උදාහරණයක් ගත්තොත් එහෙම මෙතන මම ඔයාලට කිව්වා අංශක 90 තියෙන්නේ. මෙතන අංශක 120 තියෙනවා. අන්න එහෙම දැනගත්තම ඇති. මේක අංශක 90 මේක 120 මේකෙත් 120ක් වෙනවා. මේකත් අංශක 90. ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පොඩි අදහසක් තියාගන්න 90 සහ 120 කියන එකත් මතක තියාගන්න. right? okay. දැන් අපි බලමු මේ බන්ධන කෝණ කාණ්ඩයේ පහළට මොකද වෙන්නේ කියලා. හරි? බන්ධන කෝණ වලට කාණ්ඩයේ පහළට මොකද වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. ඒකත් එක්ක ඔයාලට පොඩි අදහසක් ප්‍රකාශ කරගන්න පුළුවන්. right? okay. හරි. දැන් ලියන මාතෘකාව මෙන්න මෙහෙම මාතෘකාවක් ලියන්න. මම මුලින්ම බන්ධන කෝණ සංසන්දනය කිරීම කියලා ඔයාලා ලියවන්නේ. ලියලා මෙන්න මේ ටික පොඩ්ඩක් ආයෙ පාරක් ලියාගන්න. SP අංශක 180යි, SP2 නම් 120යි. ඒකේ කෝණික හැඩයට එනකොට 120 වලට ටිකක් අඩු 117ක් විතර වගේ තමයි මේක එන්නේ ඇත්තටම. ඊට පස්සේ SP3 මුහුම් කරණයට ලියා ගන්න 109.5 ඊට වඩා පොඩ්ඩක් අඩු 107 ඇමෝනියා උදාහරණය. ඊට පස්සේ ජලය වගේ උදාහරණයක් ගත්තොත් 104.5ක වගේ බන්ධන කෝණයක් තියෙන වෙන ටික ලියා ගන්න වීඩියෝ එක පෝස්ට් කරලා right.
sp3d එක නම් ලියා ගන්න ඕනෙත් නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඒක ඕනේ නැහැ. හොඳේ. ඒක ඇත්තටම ඕනේ නැහැ. හරි. right. දැන් අපි බලමු ඊළඟ ලියන මාතෘකාව 15 වන හා 16 වන කාණ්ඩයේ 15 වන සහ 16 වන කාණ්ඩයේ හයිඩ්‍රයිඩ වල බන්ධන කෝණ විචලනය 15 වන හා 16 වන කාණ්ඩයේ හයිඩ්‍රයිඩ වල බන්ධන කෝණ විචලනය 15 වන සහ 16 වන කාණ්ඩයේ හයිඩ්‍රයිඩ වල බන්ධන කෝණ විචලනය right දැන් පුතේ මෙන්න මෙහෙමයි අපි 16 වෙනි කාණ්ඩේ මුලින්ම බලමුකෝ 16 වෙනි කාණ්ඩේ කවුද ඉන්නේ කට්ටිය ඔක්සිජන් සල්ෆර් සෙලීනියම් ඉන්නවා තව ටෙලූරියම් කියලා කෙනෙක් ඉන්නවා මේ හතර දෙනා තමයි මේ කාණ්ඩේ මේ හතර දෙනා ගමුකෝ දැන් පුතේ 16 වෙනි කාණ්ඩේ හදන හයිඩ්‍රයිඩ් තමයි පළවෙනි එකන හදනවා ජලය H2O ඒ කියන්නේ හයිඩ්‍රයිඩයක් කියලා කියන්නේ මේගොල්ලෝ හයිඩ්‍රජන් එක හදන සංයෝගය දැන් අනිත් එකන H2S H2S තමයි ඊළඟට හදන්නේ H2S මේ කාණ්ඩේ පහළට යනකොට මොකද වෙන්නේ බන්ධන කෝණයට ඊළඟට සෙලීනියම් හදන්නේ H2SE ටෙලූරියම් හදන්නේ H2T ඔන්න හරි ඔන්නෝම වෙන්නේ දැන් හොඳට අහගන්න මම මේ කියන්නේ පුතේ දැන් කාණ්ඩේ පහළට යනකොට හයිඩ්‍රයිඩ වල හොඳට බලන්න කාණ්ඩේ පහළට යනකොට හයිඩ්‍රයිඩ වල දැන් මේ හයිඩ්‍රයිඩනේ ඔක්සිජන් හයිඩ්‍රජන් එක බයින්ඩ් වෙලා සල්ෆර් හයිඩ්‍රජන් එක බයින්ඩ් වෙලා සෙලීනියම් හයිඩ්‍රජන් එක බයින්ඩ් වෙලා ටෙලූරියම් හයිඩ්‍රජන් එක බයින්ඩ් වෙලා තියෙන්නේ හොඳේ කාණ්ඩේ පහළට යනකොට හයිඩ්‍රයිඩ වලට මොකද වෙන්නේ හොඳට තේරුම් ගන්න කාණ්ඩේ පහළට යනකොට හයිඩ්‍රයිඩ වලට හයිඩ්‍රයිඩ වල බන්ධන කෝණය අපි මෙයාට කියමු θ1 කියලා මෙයාට කියමු θ2 කියලා මෙයාට කියමු θ3 කියලා මෙයාට කියමු θ4 කියලා හරි අපි θ1 θ2 θ3 θ4 විදියට ගමු බන්ධන කෝණයට මොකද වෙන්නේ කියලා බැලුවොත් ඇත්තටම බන්ධන කෝණ වෙන්නේ පුතේ මෙන්න මෙහෙමයි බන්ධන කෝණය එන්න අඩු වෙනවා බන්ධන කෝණය කියන එක එන්න අඩු වෙනවා 16 වෙනි කාණ්ඩයේ පහළට යනකොට හරි අපිට 15 වෙනි කාණ්ඩයටත් ඕකම ගන්න පුළුවන් මම බන්ධන කෝණ ටිකත් ලියන්න ඇත්තටම ජලයේ බන්ධන කෝණය පුතේ අංශක 104.5ක් වෙනවනේ H2S වල බන්ධන කෝණය වෙන්නේ අංශක 92ක් විතර වගේ තමයි වෙන්නේ H2SC වල බන්ධන කෝණය අංශක 91ක් වගේ වෙන්නේ H2T වල නම් අංශක 90ක වගේ බන්ධන කෝණයක් තියෙනවා හරි මේක හොඳට මතක තියාගන්න බොන්ඩ් ඇන්ගල් එකට මොකද වෙන්නේ කියලා කාණ්ඩේ පහළට යනකොට හරි right ඊළඟට මට පැහැදිලි කරන්න ඕනේ 15 වෙනි කාණ්ඩේ right 15 වෙනි කාණ්ඩයට ගියාම 15 වෙනි කාණ්ඩෙත් කාණ්ඩයේ පහළට බන්ධන කෝණ මොකද වෙන්නේ අඩු වෙනවා කාණ්ඩයේ පහළට මොකද වෙන්නේ බන්ධන කෝණය මොකද වෙන්නේ අඩු වෙනවා අපි ඒක චුට්ටක් බලමු සංසන්දනය කළ බන්ධන කෝණ වලට මොකද වෙන්නේ කියලා ඇමෝනියම් 15 වෙනි කාණ්ඩේ කවුද ඉන්නේ නයිට්‍රජන් ඉන්නවා ෆොස්ෆරස් ඉන්නවා ආසනික් ඉන්නවා ඇන්ටිමනි ඉන්නවා බිස්මත් ඉන්නවා මේ කට්ටියනේ මම පස් දෙනෙක්ව ගත්තා මෙතන හොඳේ මේගොල්ලන්ගේ කාණ්ඩේ පහළට බන්ධන කෝණ අඩු වෙනවා ඔයාලට ඔන්න 15 වෙනි කාණ්ඩේ මුලින් ලිව්වත් කමක් නැහැ මම මේ 16 වෙනි කාණ්ඩේ මේක 15 වෙනි ලියද්දී අපි ඔන්න 15 මුලින් ලියලා 16 පස්සේ ලියන්නේ දැන් බලන්න පළවෙනියට එන්නේ කවුද ඇමෝනියා NH3 ඊට පස්සේ එන්නේ ආසනික් PH3 ඊළඟට එන්නේ ආසනික් හයිඩ්‍රයිඩ් ASH3 මෙයා හදන්නේ SbH3 ඇන්ටිමනි හයිඩ්‍රයිඩ් මෙයා හදන්නේ BiH3 හරි මේගොල්ලන්ගේ කාණ්ඩේ පහළට පුතේ බන්ධන කෝණය අඩු වෙනවා හරි දැන් මේ බන්ධන කෝණ ඇත්තරම ඇයි මේ අඩු වෙන්නේ කියලා අපි බලමු මම අගයන් ටිකක් දාන්නම් ඇත්තරම ඇමෝනියා වල අංශක 107.8ක් වගේ තියෙනවා PH3 වල නම් 93.6ක් වගේ තියෙන පාඩම් කරන්න නම් ඕනේ නැහැ අඩු වෙනවා කියලා දැනගත්තම ඇති 91.8ක් වගේ මෙයා තියෙන්නේ මෙයා 91.3ක් වගේ තියෙන්නේ මෙයා නම් අංශක 90කට ආසන්නයි right දැන් අපිට පේනවා කාණ්ඩයේ පහළට යනකොට අපිට පැහැදිලිවම පේනවා බන්ධන කෝණය එන්න අඩු වෙනවා කාණ්ඩයේ පහළට යන බන්ධන කෝණ අඩු වෙනවා. බන්ධන කෝණ මේ අතර ගත්තොත් එහෙම මේ අතර ගත්තොත් බන්ධන කෝණය අඩු වෙනවා. මේකෙත් එහෙමයි මේ අතර ගත්තාම බන්ධන කෝණය අඩු වෙනවා.
පුතේ මෙන්න මේකයි හේතුව. බන්ධන කෝණ අඩුවීමට හේතුව මධ්‍ය පරමාණුවේ විද්‍යුත් ඍණතාවය කියලා මතක තියාගන්න. මධ්‍ය පරමාණුවේ දැන් වහකට ඇහුවොත් එහෙම ඇයි මේ කාණ්ඩයේ පහළට හයිඩ්‍රයිඩ් වල බන්ධන කෝණය අඩු වෙන්නේ කියලා. ඔයා කියන්න ඕනේ මධ්‍ය පරමාණුවේ විද්‍යුත් ඍණතාවය අඩු වෙන නිසා කියලා. දැන් මම ඔයාලට පැහැදිලි කරනවා විද්‍යුත් ඍණතාවය අඩු වෙද්දි මොකද වෙන්නේ කියලා. දැන් මේ බලන්න මම අර පොඩි බ්ලොක් එකක් ලොකු කරලා අඳින්නම්. දැන් පුතේ මේ ජලය ගන්නකො. දැන් ජලයයි අපි තව එකක් ගමු ජලයත් එක්ක සංසන්දනය H2S. මේ බලන්න. දැන් පුතේ මේ ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය 3.5. කියන්නේ ගොඩාක් මෙයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි. මෙයාගේ විද්‍යුත් ඍණතාවය 2 ගාණක් තියෙන 8ක් විතර වගේ ගමුකෝ අපි. එතකොට දැන් විද්‍යුත් ඍණතාවයේ වැඩි කියන එකේ තේරුම මොකද්ද? විද්‍යුත් ඍණතාවය වැඩි කියන එකේ තේරුම මෙන්න මෙතන තියෙනවානේ ඉලෙක්ට්‍රෝන යුගලයක් මෙහෙම. මේ ඉලෙක්ට්‍රෝන යුගලයනේ මේ පෙන්නලා තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන යුගලය හරි මැද නෙමෙයි තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන යුගලය මේ ගොඩාක් මෙයාට ලං වෙලා තියෙන්නේ. ඇයි ඒ? ඇයි මෙයාගේ විද්‍යුත් ඍණතාවය වැඩිනේ. ඒතර මෙයා ගොඩාක් අදිනවා ඉලෙක්ට්‍රෝන. එතකොට පුතේ ඇත්තටම ගත්තොත් එහෙම මෙතන මේ ඉලෙක්ට්‍රෝන දෙක තියෙන්නේ. මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙන්න මේ හරියම තමයි තියෙන්නේ. මම මේක මෙහෙම අඳින්නම් ඔයාලට. මෙහෙම බන්ධනයේ ඇඳට මේ ඉලෙක්ට්‍රෝන යුගලයේ ගොඩාක්ම ළඟයි ඔක්සිජන්ට. මොකද මෙයා ගොඩාක් අදිනවා. මේකෙත් ගොඩාක් අදිනවා. දැන් මේකේ ගත්තොත් H2S වල H2S වල විද්‍යුත් ඍණතාවය ඔක්සිජන් තරම් වැඩි නෑ. එතකොට එයා ගොඩාක් එයාගේ පැත්තට අදින්නේ නැහැ. නමුත් යම් ප්‍රමාණයක් ඇදලා තියෙනවා. ගොඩාක් අදින්නේ නැහැ යම් ප්‍රමාණයක් අද. දැන් ඔයාලට පේනවද මේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙක හොඳට බලන්න. මේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙක මෙයාට ගොඩාක් ලං වෙනකොට ළඟින් පිහිටනකොට මේ දෙන්න ළඟ ළඟ විකර්ෂණ ක්‍රියාත්මක වෙනවා. මෙයාට මෙයා ළඟින් තේරෙනවා. මේ දෙන්න ළඟින් ඉන්නේ කියලා ඒ දෙන්නට තේරෙනවා. මොකද ළඟට වෙලා ඉන්නේ මේ මෙතනයි ළඟ වැඩි. එතකොට මේ V shape එකත් එක්ක බැලුවම පේනවා මේ ළඟ වැඩි වුණාම මෙතන විකර්ෂණ ක්‍රියාත්මක වෙනවා තදට. මෙයත් ඍණාරෝපිතයි මෙයත් ඍණාරෝපිතයි. ඒතර මේ දෙකේ විකර්ෂණ ක්‍රියාත්මක වෙනවා තදට. එතකොට මොකද වෙන්නේ බන්ධන කෝණය විශාල වෙනවා. ඇයි මෙයා මෙහෙට අදිනවා මෙයා මෙහෙට. H2S ගත්තම H2S වල අරතරම්ම ළඟින් නෙමෙයි. චුට්ටක් විතර පාතින් ඉන්නේ. එතකොට මේ දෙන්න කොහොමත් අර V shape එකේ හැටියට ගත්තොත් ටිකක් දුරට ඉන්නේ. මෙයාට තරම් විකර්ෂණ දැනෙන්නේ නැහැ. හැබැයි යම් ප්‍රමාණයක් දැනෙනවා. ඒ නිසා චූට්ටක් දෙපැත්තෙන් තල්ලු කරනවා. එතකොට එයාගේ බන්ධන කෝණය සාපේක්ෂව විශාලයි. හැබැයි මෙයාගේ තමයි ලොකුම. මොකද එයාගේ තමයි විදුලිතය වැඩිම. එතකොට දැන් පල්ලෙහාට යන්න මොකද වෙන්නේ? පල්ලෙහාට යන්න විද්‍යුත් ඍණතාවයේ කාණ්ඩයේ පහළට අඩු වෙනවා. මේක ඉතාම වැදගත් මතක තියාගන්න. විද්‍යුත් ඍණතාවය ඕනෑම කාණ්ඩයේ පහළට අඩු වෙනවා. කාණ්ඩයේ පහළට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. විද්‍යුත් ඍණතාවය අඩු වේ. කාණ්ඩයේ පහළට යනකොට අඩු වෙනවනේ. ඒතර සෙලීනියම් වල ගත්තොත් එහෙම යාගේ ඉලෙක්ට්‍රෝන මේ හරිය වගේ ඇති. මෙයාගේ ගොඩාක්ම හයිඩ්‍රජන්ට ළඟින් ඇත්තේ. එතකොට ඉතින් අර ගොඩක් තදට රිපල්ෂන් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගොඩාක් ඉක්මනට විකර්ෂණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ තදට. තදට විකර්ෂණ ක්‍රියාත්මක වෙන්නේ නැති වුණාම ඉතින් බන්ධන කෝණය ඈත් වෙන්නේත් නැහැ. තදට විකර්ෂණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ ලොකු වෙන්නේ නැහැ කියන්නේ. ඒතර මේකත් එහෙම්මම තමයි. 15 වෙනි කාණ්ඩයටත් ඕකම තමයි කියන්න තියෙන්නේ. නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවයයි ෆොස්ෆරස් නයිට්‍රජන් විද්‍යුත් ඍණතාවය වැඩි නිසා යාගේ ඉලෙක්ට්‍රෝන ගොඩාක් ළඟින් ඉන්නේ. ළඟින් ඉන්න නිසා විකර්ෂණ තදට ක්‍රියාත්මක වෙනවා. ෆොස්ෆරස් වල විද්‍යුත් ඍණතාවය ඊට වඩා ටිකක් අඩුයි. ඒතර ටිකක් ඉලෙක්ට්‍රෝන යුගලය ඈත් වෙලා තියෙනවා. ආසනික් වල ගොඩක් ඈතින්, ඇන්ටිමනි ගොඩාක් ඈතින්, බිස්මත් ගොඩාක්ම ඈතින් තියෙන. ඒතර විකර්ෂණ ක්‍රියාත්මක වෙන්නේ නැති තරම්. එතකොට කාණ්ඩයක හයිඩ්‍රයිඩ් 15 වන සහ 16 වන කාණ්ඩයේ හොඳට මතක තියාගන්න 15 වන සහ 16 වන කාණ්ඩයේ හයිඩ්‍රයිඩ් වල බන්ධන කෝණය කාණ්ඩයේ පහළට යනකොට අඩු වෙනවා කියලා මතක තියාගත යුතුයි. ඇයි අඩු වෙන්නේ කියලා කවුරු හරි අහුවොත් ඒකට හේතුව දෙන්නේ මධ්‍ය පරමාණුවේ විද්‍යුත් ඍණතාවය. right? okay. දැන් ලියන්න තියෙන මාතෘකා 15 වන හා 16 වන කාණ්ඩයේ හයිඩ්‍රයිඩ් වල බන්ධන කෝණ විචලනය කියලා ලියා ගන්න ඇති කියලා හිතනවා. අන්න ඒක යටින් මෙන්න මේව ලියන්න. 15 වන කාණ්ඩයේ සහ 16 වන කාණ්ඩයේ හයිඩ්‍රයිඩ් වල බන්ධන කෝණ සංසන්දනය කරන විට 15 වන කාණ්ඩයේ සහ 16 වන කාණ්ඩයේ හයිඩ්‍රයිඩ් වල බන්ධන කෝණ සංසන්දනය කරන විට කාණ්ඩයේ පහළට යන විට කාණ්ඩයේ පහළට යන විට කාණ්ඩයේ පහළට යන විට
හයිඩ්‍රයිඩ් වල sorry කාණ්ඩයේ පහළට යන විට හයිඩ්‍රයිඩ් වල මධ්‍ය පරමාණුවේ බන්ධන කෝණය කුඩා වේ. හයිඩ්‍රයිඩ් වල මධ්‍ය පරමාණුවේ බන්ධන කෝණය කුඩා වේ. මේට හේතුව මීට හේතුව මධ්‍ය පරමාණුවේ විද්‍යුත් ඍණතාවය කාණ්ඩයේ පහළට අඩුවීමයි. මධ්‍ය පරමාණුවේ විද්‍යුත් ඍණතාවය කාණ්ඩයේ පහළට අඩුවීමයි. මධ්‍ය පරමාණුවේ විද්‍යුත් ඍණතාවය කාණ්ඩයේ පහළට අඩුවීමයි. right okay හරි. දැන් වීඩියෝ එක පෝස් කරලා මේ කාණ්ඩ දෙක මුලින්ම ලියලා ඊට පස්සේ මේ 15 වෙනි එක මුලින් 16 වෙනි එක මුලින් කොහොම හරි ලියා ගන්න. right මේ පැත්ත වීඩියෝ එක පෝස් කරලා ලියා ගන්න. ඕනනම් මේ පැත්තේ ඕනනම් මේ අර ලං වෙලා තියෙනවා කියන එක ඔයාලට මතක නැති වෙයි කියලා හිතනවා නම් මේක පොඩ්ඩක් ඉතින් ඔයාලට මතක හිටින විදිහට ලියා ගන්න. ළඟින්ම ඉන්නකොට විකර්ෂණ තදට ක්‍රියාත්මක වෙනවා. දුරින් ඉන්නකොට විකර්ෂණ අඩුයි කියලා ලියා ගන්න. ඒතර හරිනේ. පැහැදිලි නේද? right okay හරි. දැන් හරිනේ. ඒතර දෙපැත්තම හරි කියලා හිතන්න. right හරි. දැන් මේ පොඩි ප්‍රශ්නයක් අපි කතා කරමු අවසානයේට. මේක දැන් අපි කතා කරපුව බන්ධන කෝණ සහ ද්විධාගූර්ණය සම්බන්ධයෙන් අවසානයේ මට මේ 2021 මේ අවුරුද්දේ පේපරේ නන් නෙමෙයි. දැන් මේ ඊයේ පෙරේද තිබිච්ච පේපරේ නන් නෙමෙයි. මේ ළඟ අවුරුද්දක ආනන්දේ හරි විශාඛ හරි පේපර් එකක් මේ ප්‍රශ්න අහලා තිබ්බා. මම ඒක නිසා මේ ප්‍රශ්නෙම මේ රිවිෂන් එක දෙන්නම් මේ ගැටලු දෙකට. දැන් ගොඩක් තැන්වල ළමයි පටලව ගන්න ප්‍රශ්නයක් තමයි මෙන්න මේක. ඇමෝනියා සහ NF3. ඇමෝනියා සහ NF3 සංසන්දනය. මේ බලන්න පුතේ. මම මේක පොඩ්ඩක් පාඩම මේක කම්පෙයාර් කරලා දෙන්න. දැන් ඔයාගේ විභාගයට ඇහුවොත් එහෙම ඇමෝනියා සහ NF3 වල බන්ධන කෝණය සහ දීර්ඝ ගූර්ණය. අපි දෙකම කතා කරමුකෝ. right දැන් මේ බලන්න. බන්ධන කෝණය සහ දීර්ඝ ගූර්ණය සංසන්දනය කරන්න කියලා කිව්වොත් එහෙම ඇමෝනියා සහ NF3 කියන දෙන්නාගේ කොහොමද බන්ධන කෝණය මුලින්ම අපි බන්ධන කෝණය කතා කරලා ඉමුකෝ. බන්ධන කෝණය කතා කරලා ඉමු. දැන් ළමයින්ට ටස් ගාලා කිව්වා ගමන් නෑ බන්ධන කෝණය නෙමෙයි ඊට පස්සේ දීර්ඝ ගූර්ණය කතා කරලා ඉමු. මුලින් කතා කරේ දීර්ඝ ගූර්ණය. හරි. දැන් මෙතන අපි පොඩ්ඩක් බලමු ආරෝපණ බෙදෙට තියෙන්නේ කොහොමද කියලා. මෙයා ප්ලස් මෙයා මයිනස්. මෙයා ප්ලස් මෙයා මයිනස් මෙයා ප්ලස් මෙයා මයිනස්. මේකේ මෙයා මයිනස් මෙයා ප්ලස් මේ ෆ්ලුවරින් තා වඩාත්ම විද්‍යුත් ඍණතාවය වැඩි එක්කන 4.0යි. නයිට්‍රජන් 3.0යිනේ. මෙයා මයිනස් මෙයා ප්ලස්. දැන් මෙයාගේ ඔක්සිකරණ අංකයත් ඕනනම් බැලුවොත් මෙයා ඉන්නේ ධන 3. මෙතනදී ඔක්සිකරණ අංක ඉන්නේ ඍණ 3. හොඳේ. ඔක්සිකරණ අංකෙත් සංසන්දනය කරන්න පුළුවන්. ඒ දෙකත් වෙනස්. ඔක්සිකරණ අංකය සංසන්දනය කරන්නත් පුළුවන්. මේ දෙක වෙනස්. මෙයා ධන 3 මෙයා ඍණ 3 right. දැන් ළමයින්ට තියෙන ප්‍රශ්නේ තමයි දීර්ඝ ගූර්ණය කාගේද? දැන් දීර්ඝ ගූර්ණයක් තියෙනවද කියලා මුලින්ම බලමු. දීර්ඝ ගූර්ණයක් තියෙන්න එපැයි. මධ්‍ය පරමාණුවේ මධ්‍ය පරමාණුවට සම්බන්ධ පරමාණු සමානයි. ඒක හරි. පළවෙනි නීතිය හරි. දෙවෙනි නීතිය උල්ලංඝනය වෙලා නේද තියෙන්නේ. මධ්‍ය පරමාණුවේ මොහොම් කරණය ලබා දෙන හැඩය මොකද්ද? චතුස්තලීය. හැබැයි අණුවේ හැඩය මොකද්ද? පිරමිඩීය. ඒතර ඒක නීති එතකොට දෙවෙනි නීතිය උල්ලංඝනය වෙලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙයාට දීර්ඝ ගූර්ණයක් මොකද වෙන්න තියෙන්න ඕනේනේ. දීර්ඝ ගූර්ණයක් තියෙන්න ඕනේ. මෙයාට බලන්න. මෙයාගෙත් එහෙමම තමයි ඉතින්. පළවෙනි නීතිය හරි දෙවෙනි නීතිය උල්ලංඝනය වෙලානේ තියෙන්නේ. මධ්‍ය පරමාණුවෙන් ලබා දෙන මොහොම් කරණයෙන් ලබා දෙන හැඩය චතුස්තලීය. නමුත් අණුවේ හැඩය පිරමිඩීය. ඒතර දෙවෙනි නීතියත් උල්ලංඝනය වෙලා තියෙනවා. එවන එයාට දීර්ඝ ගූර්ණයක් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන දීර්ඝ ගූර්ණය කාගේද වැඩි කියලා අහුවොත් කොහොමද අපි හොයන්නේ? දැන් ගොඩක් ළමයි හිතන්නේ මේ දීර්ඝ ගූර්ණය වැඩි වෙනවා ෆ්ලුවරින් වල විද්‍යුත් ඍණතාවය වැඩි නිසා කියලා. ෆ්ලුවරින් වල විද්‍යුත් ඍණතාවය වැඩි නිසා දීර්ඝ ගූර්ණය වැඩි ඇති කියලා ගොඩක් ළමයි හිතනවා. නමුත් එහෙම නෙමෙයි අපි බලන්නේ. විද්‍යුත් ඍණතාවය බලන්නේ පුතේ මම දැන් කිව්වාට ඩිරෙක්ෂන් එකෙන් මේ බලන්න. දැන් මෙතන එනුයි එචුයි අතර විද්‍යුත් ඍණතාවය දෙන මේ අතර මේ විද්‍යුත් ඍණතාවය නිසා මෙහෙට තියෙන දීර්ඝ ගූර්ණය. මේකෙත් මේ පැත්තට දීර්ඝ ගූර්ණය ලකුණු කරන්න. මේකෙත් මේ අතට මේකෙත් මේකේ උඩ අතට. එතකොට දීර්ඝ ගූර්ණය හතරම තියෙන උඩ අතට මේ. දැන් මෙයාගේ බලන්නකෝ. මෙයා එන්නේ පහළට. මොකද ෆ්ලුවරින් විද්‍යුත් ඍණතාවය වැඩි. ඒතර මෙයා පහළට මෙයාත් පහළට. මේක උඩට. එතකොට දැන් සංප්‍රයුක්ත දීර්ඝ ගූර්ණය ඉන්නේ පහළට. මොකද තුන් දෙනෙක් අදින නිසා. හැබැයි අර මේක තරම්ම ප්‍රබල දීර්ඝ ගූර්ණයක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද හේතුව එක්කෙනෙක් උඩ අතට අදිනවා.
පහළට 3 දෙනෙක් අදිනවා. උඩට එක්කෙනෙක් අදිනවා. හැබැයි පහළට අදින එක. ඒතර පහළට අදින බලය චුට්ටක් අඩු වෙනවා. මේකේ එහෙම නෙමෙයි. මේකේ 4 දෙනාම එකම පැත්තට ඉන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ෆ්ලුවරින් වඩා විද්‍යුරණතාවය වැඩි කිව්ව පළියට දීදැව ගූර්ණය වැඩි වෙන්නේ නැහැ NF3 වල. ඒ නිසා මතක තියාගන්න ද්විදැව ගූර්ණය වැඩි වෙන්නේ ඇමෝනියා වල. වැඩි මෙයා අඩුයි. දීදැව ගූර්ණය වැඩි වෙන්නේ දීදැව ගූර්ණයක් දෙන්නටම තියෙනවා. හැබැයි දීදැව ගූර්ණය වැඩි ඇමෝනියා වල NF3 ට සාපේක්ෂව. ඒකට හේතුව තමයි මම දැන් කිව්වා දීදැව ගූර්ණය 4 දෙනා බන්ධන 4ම උඩ අතර තියෙන. මේකේ බන්ධන 3ක් පහළට එකක් උඩට. හොඳේ. අනිත් එක අපි සංසන්දනය කරන්නේ බන්ධන කෝණය. පුතේ බන්ධන කෝණය දැන් අපි කොහොමද සංසන්දනය කරන්නේ? දැන් බන්ධන කෝණය මතක් කරගන්න. බන්ධන කෝණය සංසන්දනය කරන්නේ කොහොමද? අර විද්‍යුත් ඍණතාවයෙන් නේ මධ්‍ය පරමාණු විද්‍යුත් ඍණතාවයෙන්. දැන් ඔයාලට මෙන්න මෙහෙම හිතෙන්න පුළුවන්. දැන් අපි ඒක බලමු. දැන් ඔයාලට හිතේ මේ ඒකෙත් අර ෆ්ලුවරින් විද්‍යුත් ඍණතාවය වැඩි නේ කියලා. ඔය එක හරි. දැන් මම කිව්ව තර්කය තමයි දැන් නයිට්‍රජනුයි හයිඩ්‍රජනුයි සංසන්දනය කරනකොට මෙයා 2.1යි මෙයා 3.0යි right. ඒතර ඉලෙක්ට්‍රෝන යුගලේ වඩාත්ම ලං වෙලා තියෙන නයිට්‍රජන් ගාවට. මෙන්න මෙතනනේ තියෙන්නේ. ඒතර නයිට්‍රජන් ගාවටම එනකොට අපි දන්නවා මේක හේතු වෙනවා බන්ධන කෝණය විශාල වෙන්න. මොකද මේක ළඟ ළඟ තියෙන නිසා විකර්ෂණ තදට ක්‍රියාත්මක. ඒතර මෙයාගේ බන්ධන කෝණය තරමක් විශාල අංශ 107යි ගාණක් නෙදී අංශ 107.8ක් ඇත්තටම. මෙයාගේ බන්ධන කෝණය අංශ 107.8ක්. හරි 107.8යි. මෙතන බන්ධන කෝණය. මෙතනදී ෆ්ලුවරින් විද්‍යුරණතාවය තමයි ගොඩක් වැඩි. මෙයා 4.0ක් මෙයා 3.0ක්. එතකොට ඉලෙක්ට්‍රෝන යුගලේ ගොඩාක් ලං වෙලා තියෙන්නේ මේ හරිය. මේ හරිය තියෙන්නේ. ඒතකොට ඒක හේතු වෙන්නේ නැහැ බන්ධන කෝණය විශාල වෙන්න. බන්ධන කෝණය විශාල වෙන්න නම් මධ්‍ය පරමාණුවට ආසන්න වෙන ලෝන් පෙයරයි. මතකයිනේ එහෙමනේ ඉගෙනුවේ. ඒතර මේක තියෙන තරමක් ඈති. එතකොට මෙයාගේ වැඩි වෙච්ච බලියට මධ්‍ය පරමාණු වඩා බන්ධන කෝණය වැඩි නේ. මේක ඇත්තම බන්ධන කෝණය අපි ගණනය කරොත් අංශ 102යි එන්නේ. අංශ 102යි බන්ධන කෝණය ඇත්තටම NF3 වල. දැන් ඔයාලට පේනවද? ඒ අනුව දීදැව ගූර්ණය වැඩි වෙන්නේ ඇමෝනියා වල, බන්ධන කෝණය විශාල වෙන්නේ ඇමෝනියා වල. right? මේක ඉතාම වැදගත් සංසන්දනයක්. මේක හරියට ලියා ගන්න. දීදැව ගූර්ණය බලනකොට දිශාව සලකුවාම බන්ධන 4ම එකම පැත්තට තියෙනකොට ඒකේ ප්‍රමුඛතාවය වැඩි. බන්ධන 3ක් පහළට බන්ධනයක් උඩ අතර තියෙනවට වඩා ඒක ෆ්ලුවරින් ඉන්නවද නැද්ද කියන එකට වඩා වැදගත් සාධකයක් වෙනවා. right? okay. මේ දෙක ලියා ගන්න හරියට ප්‍රශ්නයක් විදියට. මේ විදිහටම අපිට ඉස්සරහට දිනවා ගොඩක් ඔය ප්‍රශ්න වලට අදාළ තාපාංක කොහොමද සංසන්දනය කරන්නේ? බන්ධන දිග කොහොමද සංසන්දනය කරන්නේ? ආකර්ෂණ බල තියෙනවද නැද්ද හොයාගන්නේ කොහොමද? ඒවා ටිකත් අපි ඉදිරියේදී වීඩියෝස් වලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනි පාඩමේ සියලුම කොටස් ටික මේ වීඩියෝ එකේදී අද සාකච්ඡා කරා දීදැව ගූර්ණය සහ බන්ධන කෝණ කියන මාතෘකාව තමයි අපි සාකච්ඡා කරේ. ඒකදී මම සියලුම સિદ્ધාන්ත කරුණු ටික අවසන් කරා. දීදැව ගූර්ණය සම්බන්ධයෙන් සහ මොනවාද බන්ධන කෝණ සම්බන්ධයෙන් මේ ටික හරියට දෙපාරක් විතර බලලා හොඳට ඔළුවට දාගෙන නෝට් එක ලස්සනට ලියන්න දෙවෙනි පාඩමේ අවසන් කරලා තියෙන තැනට right. okay. මුහුම් කරණයෙන් අපි අවසන් කරලා තියෙන්නේ. මුහුම් කරණයෙන් පසුව එන්න ඕන කොටස තමයි මේ දින මේක හරියට ලස්සනට පැහැදිලිව ලියා ගන්න. right. okay.